ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. අපි දැන් එදා කතා කරා මුල්ලේ ගනුදෙනුකරුවන් ඉන්න පරිසරය මොකද්ද, ඊළඟට ඒගොල්ලන්ගේ තියෙන වැදගත්කම මොකද්ද, ඒ වගේම මුල්ලේ ගනුදෙනුකරුවන්ට සේවය සපයන්න ඉන්න මුල්ලේ ආයතනවල සේවක මණ්ඩලය මොන වගේ මට්ටමකද ඉන්න ඕන කියන එක. ඒගොල්ලන්ගේ ක්වොලිටිස් කොහොමද දෙන්න ඕන, සේවාව සැපීමේදී ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න නේ, එවැනි කරුණු සම්බන්ධයෙන් අපි කතා කරා. දැන් අපි බලමු ඒකම කතා කරා මුල්ලේ ගනුදෙනුකරුවන්ට මුල්ලේ පද්ධතියේ තුල ක්‍රියාත්මක වෙන මුල්ලේ අතරමැදිකරණය, මුල්ලේ පද්ධතිය ෆයිනෑන්ෂල් සිස්ටම් එක ගැන ඉදා කතා කරා. ඒ ෆයිනෑන්ෂල් සිස්ටම් එක මූලික ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා, මුල්ලේ අතරමැදිකරණය හා මුල්ලේ වෙළඳපොළ විදියට. එතකොට මුල්ලේ අතරමැදිකරණය ශ්‍රී ලංකා මහා බැංකුවට ඍජුව නියාමනයට යටත් වෙන මුල්ලේ ආයතන වර්ග කීපයක් තියෙනවා. වාණිජ්‍ය බැංකු, විශේෂ බැංකු, මුල්ලේ සමාගම්, කල්බදු සමාගම් සහ ප්‍රාථමික ගැනුම්කරුවන් කියන කණ්ඩායම් පහ. අය කිව්වොත් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු, මුල්ලේ සමාගම්, කල්බදු සමාගම් සහ ප්‍රයිමරි ඩීලර්ස්, එහෙම නැත්නම් ප්‍රාථමික ගැනුම්කරුවන්. මේ ආයතන වර්ග පහ ඍජු ආයතන. එතකොට මූලිකම වාණිජ්‍ය බැංකුවත්, විශේෂ බැංකුවත්, මුල්ලේ සමාගම් වලත් තැන්පතු විදියට තැන්පතු බාර ගන්නවා ගනුදෙනුකරුවන්ගෙන්. ඒවා මූලික ආකාර තුනකට ගන්නවා. එක ඉල්ලුම් තැන්පතු නැත්නම් ජංගම ගිණුම්. ජංගම ගිණුම් ගැන කතා කරා අපි. ජංගම ගිණුම් පවත්වන්න පුළුවන් වෙන්නේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු වලට පමණයි. වෙනත් මුල්ලේ ආයතන වලට බලපත්‍ර මේ ජංගම ගිණුම් පවත්වන්න බෑ. බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු වල පමණයි ජංගම ගිණුම් පවත්වන්නේ. අනිත් වර්ගය ඉතිරි කිරීමේ තැන්පත් සහ කාලීන තැන්පත්. ඒ ගැන අපි කතා කරා. ඒවයි ආරක්ෂාව සම්බන්ධයෙන්, ද්‍රවශීලතාවය සම්බන්ධයෙන්, අවශ්‍ය වන ලියකියවිලි සම්බන්ධයෙන්, ඒ වගේම ගිණුම් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්. ඊළඟට අපි බලමු තවත් මුල්ලේ නිමැවුම් තියෙනවා මුල්ලේ වෙළඳපොළවල් වල. ඒවා අපි කෙනෙක් සාකච්ඡා කරමු. දැන් අද හෑන්ඩ් අවුට් එක මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන් ලැබිලා තියෙනවා. දැන් මුල්ලේ අතරමැදිකරණයට අමතරව විවිධ මුල්ලේ වෙළඳපොළවල් පරිසරය තුළ ක්‍රියාත්මක වෙනවා. විවිධ මුල්ලේ වෙළඳපොළවල්. ඒතරේ සමහර මුල්ලේ වෙළඳපොළවල් වලට සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට සම්බන්ධ වෙන්න බෑ. සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට සම්බන්ධ වෙන්න බෑ. ඒවා තියෙන්නේ දැන් මුල්ලේ ආයතන වලට තමයි සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඒ මුල්ලේ ආයතන වල අවශ්‍ය ද්‍රවශීලතාව ඕ වෙනත් මුල්ලේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න තියෙන මුල්ලේ වෙළඳපොළවල්. හරි. එතකොට මම එදා කතා කරා මුල්ලේ වෙළඳපොළවල් ගැන. මුල්ලේ කොහොමද මම ගත්තොත් ආයේ නැවත මම මතක් කරොත් මේ පැත්තේ ඉන්නවා අපේ තන්පතු ආයෝජන පැත්තේ ඉන්න මේ කණ්ඩායම සමාජය තුළ. මේ පැත්තේ ඉන්නවා අපේ ණය ගන්න කණ්ඩායම. හරි. මේ තන්පත්කරුවන්, ආයෝජකයන්, මේ පැත්තේ ණය ගනුම්කරුවන්.
මේගොල්ලන්ගේ මේ අතිරික්ත ඒකකනේ සමාජය තුළ අතිරික්ත මුදල් සහිත ඒකක අතිරික්ත මුදල් සහිත ඒකක මේ පැත්තේ හිඟ මුදල් සහිත ඒකක. ඒතර ආර්ථික ක්‍රියාකාරකම් වලදී මේ අතිරික්ත මුදල් හිඟ මුදල් තියෙන පැත්තට ගලාගෙන යන්න ඕන. එහෙම නැත්නම් මේ හිඟ මුදල් සහිත මේගොල්ලෝ ව්‍යවසායකයා. අපි මූලික වර්ග හතරක් කතා කරා household units, ඒ වගේම business units, රජය සහ විදේශ ආයෝජකයන්. මේ පැත්තේ ඒ හතරම ඉන්නවා. ඒත් මේගොල්ලන්ට ව්‍යාපාර කරන්න නම් මුදල් ගලා යන්න ඕනේ. මේ මුදල් ගලා යන ක්‍රම දෙකක් අපි එකක් කතා කරා. මුදල් අතරමැදිකරණය මේක හඳුනා ගන්න පුළුවන්. එමෙතන මුදල් වෙළඳපොළ. මුදල් වෙළඳපොලේ මුදල් ආයෝජනය කරන අය ඒවා ඍජු මුදල්. මොකද මේ පැත්තේ ඉන්න අය දන්නවා තමන්ගේ මුදල් කොහෙද ආයෝජනය වෙලා තියෙන්නේ. මේ ට්‍රෙෂරි බිල්ස් වල ආයෝජනය වෙලා තියෙනවා දන්නවා ට්‍රෙෂරි බිල් වල කියලා. අයිතිය දිනනවා ඒකට. කොටස් වල නම් අයිතිය තියෙනවා. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කර දන්නවා මේක තමයි තියෙන්නේ කියලා. අනිත් පැත්තෙන් ණය කරගත්තොත් ඩිබෙන්චර්ස් ගත්තොත් දන්නවා එතන තියෙන්නේ කියලා. ඒ වගේම මේ අපි ගත්තොත් රක්ෂණත් එක්තරා වර්ගයක මුදල් හුවමාරු වෙන මාධ්‍යයක් වෙනවා. රක්ෂණ නිමවමක් වෙනවා. તો රක්ෂණයක් මිලදී ගත්තොත් දන්නවා රක්ෂණය තමයි දෙන්නේ. ඒක ඍජු මුදල් නේද මම කිව්වා. අතරමැදිකරණයේදී වෙන්නේ බැංකුවක තැන්පත් කරනවා. මෙන්න මෙතන ඉන්න වර්ග පහ තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. මම ඇහෙනවනේ. මෙතන ඉන්න වර්ග පහ තමයි කිව්වේ. මේ වර්ග පහ මොනවාද? වාණිජ බැංකුව, විශේෂ බැංකුව, ඔය NSB, RDB වගේ විශේෂ බැංකුව, ඒ වගේම මූල්‍ය සමාගම්, කල්පතු සමාගම් සහ ප්‍රාථමික ගණන්කරුවන්. ඒවා මහජන බැංකුවේ ඍජු අධීක්ෂණයට යටත් වෙනවා. මේ ආයතන මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට යටත් වෙන්නේ නැහැ. නමුත් වක්‍ර අධීක්ෂණයක් තියෙනවා. අපි ඉස්සරහදී කතා කරනවා. මේ මුදල් වෙළඳපොළ එහෙම නැත්නම් මේ සාර්වාර්ථික දත්ත එහෙම සාර්වාර්ථික දත්ත කළමනාකරණයේදී ශ්‍රී ලංකා මහ බැංකුවට තමයි වගකීම තියෙන්නේ. මුල්‍ය පද්ධතිය එහෙම නැත්නම් මුල්‍ය ප්‍රතිපත්ති යහපත් ක්‍රියාත්මක කරනකොට. ඒතකොට මේවායේ තියෙන පොලි අනුපාත මුල්‍ය ප්‍රතිපත්තියට බලපානවා. ඒ නිසා මේවායේ යම්කිසි අධීක්ෂණයක් තියෙනවා. මේක නම් ඍජු අධීක්ෂණයක් තියෙනවා. මේකෙදි මේ ක්‍රමයට යනකොට තමයි අර තන්පතු විදිහට යන්නේ. මේ පැත්තෙන් තන්පතු බාර ගන්නවා. ඒ තන්පතු මේ මුදල් අතරමැදිකරණය හරහා ණය විදිහට ලබා දෙනවා. ඒතර මෙතන ඉන්න තන්පත්කරු දන්නේ නැහැ මොන ණයද මේ බැංකුව මේවා ආයෝජනය කරලා තින්නේ, කාටද දීලා තින්නේ කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඍජු දැනීමක් නැහැ තන්පත්කරුට. එයාට තියෙන සාක්ෂියක් විතරයි, පාස් පොතක් දෙනවා, චෙක් පොතක් දෙනවා, එහෙම නැත්නම් FD සර්ටිෆිකේට් එකක් දෙනවා. එයා දන්නවා මගේ තන්පතුව බැංකුවේ තියෙනවා කියන එක විතරයි දන්නේ මෙයා. මෙතන ඉන්නේ කියලා. මුදල් අතරමැදිකරණයේදී. ඒ නිසා අපි ඒකට කියනවා ඍජු නොවන එමෙත වක්‍ර මුදල්. මොකද මේ පැත්තට සපයන්නේ වක්‍රව සපයන්නේ. කොයි එකෙන් එනවද කියන එක දන්නේ නැහැ. මෙතන පූල් එකක් හැදිලා ඒ පූල් එකෙන් තමයි මෙතන ආයෝජනය වෙන්නේ. මේ පැත්තේ ඉන්න අයිතිකරු දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒත් ඔයගේ මුදල් අතරමැදිකරණය හරහා හෝ මුදල් වෙළඳපොළ හරහා හෝ මේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වෙද්දී මේ අතිරික්ත ඒකක වලින් හිඟ ඒකක වලට අරමුදල් ගලාගෙන යනවා. හිඟ ඒකක කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය, සේවා සැපීමේ ක්‍රියාවලිය වගේ ආර්ථික ක්‍රියාකාරකම් කරලා පරිසරයට භාණ්ඩ හා සේවා මුදා හරිනවා. ඒතකොට ඒවා අලෙවි කළා නැවත මුදල් එනවා. ඒ ආවම මේ පැත්තට ඒගොල්ලෝ එනවා තැන්පත් කරන් විදිහට නැවත තැන්පත් කරනවා බැංකුව වල. ඒතකොට ඔය ක්‍රියාවලිය ওই විදිහට දිගටම යනකොට සාර්ථකව යනකොට තමයි මේ ආර්ථික සංවර්ධන ආර්ථික වෘද්ධිය ඇති වෙන්නේ. ඒතර අපි දැන් කතා කරන්න යන්නේ මේ මුදල් වෙළඳපොළ හරහා අපි ඉස්සෙල්ලා කතා කරා මේ අතරමැදිකරණයේදී මූලික වශයෙන්ම තැන්පතු විදිහට තමයි බාරගන්නේ. ඒතකොට තැන්පතු වර්ග තුනක් තියෙනවා කිව්වා. ජංගම ගිණුම්, ඉදිරි කිරීමේ ගිණුම් සහ
ස්ථාවර තැන්පත්. ඒතර මේවා විදේශ මුදල් වලින් කරනකොට විදේශ මුදල් තමයි භාවිතා වෙන්නේ. අපි විදේශ මුදල් ගිණුම් වර්ග කීපයක් තියෙනවා. ඒකත් අපි සාකච්ඡා කරනවා. ඒතර දේශීය මුදල් වලින් කරද්දී රුපියල් තැන්පත් විදිහට තමයි මේ පැත්තට යන්නේ. හරි. ඒකේ ස්වභාවය කතා කරා. දැන් අපි බලමු මෙතන තියෙන. ඒතර මේ මුදල් වෙළඳපොළවල් ගොඩක් තියෙනවා. ඒ සමහර මුදල් වෙළඳපොළවල් දැන් මේ මුල්‍ය ආයතන වල ද්‍රවශීලතාවය පවත්වාගෙන යන්න ඕන. මේ ආයතන වල ද්‍රවශීලතාවය පවත්වාගෙන යන්න ඕන. ඒ ද්‍රවශීලතාවය පවත්වාගෙන යන්න ද්‍රවශීලතාවය කියන්නේ සරලව ගත්තොත් හරි ද්‍රවශීලතාවය ඇයි පවත්වාගෙන යන්නේ? දැන් මම කිව්වා දැන් මෙතන ඉන්න තැන්පත් කරුවන් හරි මේ තැන්පත් කරුවන් ලබා දෙන තැන්පත් ණය විදිහට මේ පැත්තට යනවා. ණය විදිහට යනවා. එතකොට මේ තැන්පත් කරුවන්ගේ එදා මම බැලන්ස් ෂීට් එක ඇඳලා පෙන්නනවා තැන්පත් කරුවන්ගේ තැන්පතු තමයි ණය විදිහට ආයෝජනය කරනවා. ණය කියන්නේ අවදානම් නිමැවුම. ණය ගත්තු එක්කෙනා ණය ගෙවුවේ නැත්නම් මුල්‍ය ආයතන වලට එන්නේ නැහැ. අර මුදල් මෙන්න මේ තැන්පත් කරුවන් ඉල්ලුවාම ගෙවන්නනේ. ඒ නිසා අපිට සියලු තැන්පත් අර මුදල් මේ ණය බවට පරිවර්තනය කරන්න බෑ. අපි advanced DA අනුපාතය 80ක් තමයි පවත්වාගෙන යන්නේ. ඩිපොසිට් 100ක් ගත්තොත් ඇඩ්වාන්සස් 20ක් 80ක් තමයි දෙන්න පුළුවන්. ඒතර ඒ විදිහම D 80යි කියලා එන්නේ. ඒතර 120ක් වෙනවා. මේක පවත්වාගෙන යන්න ඕන ද්‍රවශීල වත්කම් වල. හරි මේ 120 පවත්වා ගන්න ද්‍රවශීල වත්කම් වල. ඒතර ණය කියන්නේ ද්‍රවශීල වත්කමක් නෙමෙයි. දැන් බැංකුව වල ගන්න තැන්පතු ණය විදියට 80ක් ආයෝජනය කරනවා. ඒතර ණය එක කාලයක් මාස දවස් 30න් කල්පිරිනියව වෙන්න පුළුවන්, අවුරුද්දෙන් වෙන්න පුළුවන්, අවුරුදු 5 10 20 25 ණය නිවාස ණය ගත්තාම අවුරුදු 25ක්. ඒතකොට ඒ දීපු මුදල ආපහු ලැබෙන්නේ අවුරුදු 25ක කාලය තුල. අවුරුදු 25ක කාලය තුල තමයි ලැබෙන්නේ. ඉතින් තැන්පතුකරුවන්ට එහෙම බලන් ඉන්න බෑනේ. තැන්පතුකරුවෝ එනවා තමන්ගේ තැන්පතු ආපහු ගන්න. ජංගම ගිණුමක නම් ඉල්ලුවට ගෙවන්න ඕන. ඉතිරි කිරීමේ තැන්පතුවක් දැන් ජංගම ගිණුමක් වගේ ATM එකෙන් ගන්න හින්දා FD එකක් නම් ඒ කාලෙදි නැවත ගෙවන්න ඕන මේ තැන්පත් කරුවන්ට. මුදල් තියෙන්න ඕන. ඒ මුදල් පවත්වාගෙන යන්න ඕන ද්‍රවශීල වත්කම්. ද්‍රවශීල වත්කම් කියන්නේ ඉතා ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන් වත්කම්. ඒවා මුදල් කෑෂ් ඊළඟට ජංගම ගිණුම් ඉල්ලුම් තැන්පත් ඩිමාන්ඩ් ඩිපොසිට් කියන ඒවා අනිත් පැත්තෙන් අවුරුද්දට අඩු කල්පිරීම තියෙන භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඒ වගේ ද්‍රවශීල වත්කම් 120ක ආයෝජනය කරලා තියෙන්න ඕන. ඒක මොකද හදිස්සියකට ආවොත් එහෙම තැන්පත් කරුට මේක ගෙවන්න පුළුවන්. මොකද මේ ගෙවුවේ නැත්තම් එහෙම අන්න පැනික් වෙනවා ගනුදෙනු කරුවන්. තමන්ගේ තැන්පතු ආපහු ගන්න බෑ කියලා රාවයක් ගෙවුත් එහෙම සියලුම තැන්පත් කරුවා වුත් එහෙම ගෙවන්න බෑ. මොකද ඒවා තියෙන්නේ ණයවල 80ක්. එහෙම වුණොත් ගැටලුවක් කරනවා. මොකද තැන්පතු කල්පිරීමත් ණය කල්පිරීමත් අතර තියෙන ලොකු මිස්මැච් එකක්. තැන්පතු කල්පිරීම සමහරට උඩරම අවුරුදු 5 වෙන්න පුළුවන්. අවුරුදු 5ක FD එකක් ගත්තොත්. එහෙම නැත්නම් ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් ගත්තොත් එහෙම ඒවා ඊටම ඉක්මනින් කල්පිරෙනවා. ජංගම ගිණුම් ඉල්ලුව විට දැන් දාලා ඊට පස්සේ ඊළඟ විනාඩි 10 දී ඉල්ලුවොත් එහෙම අපෝ බැංකුව ගෙවන්න ඕන. ඉතිරි කිරීමේ ගිණුම් ගොඩක් වෙලාවට අද තාක්ෂණයත් එක්කලා ඉක්මනට ගෙවන්න ඕන. ද්‍රවශීලතාවය වැඩි. එහෙම වෙලාවක මුදල් තිබුණ නැත්නම් ගැටලුවක් වෙන නිසා තමයි 120ක් ද්‍රවශීල වත්කම් වල පවත්වාගෙන යන්න ඕන. මෙතන ඉන්න මුල්‍ය ආයතන. මෙතන ඉන්න මුල්‍ය ආයතන. තමන්ගේ තැන්පත් කරුවන්ට ගෙවන්න. ද්‍රවශීල වත්කම් ඒ ද්‍රවශීල වත්කම් කියන්නේ මම ඉස්සෙල්ලා වගේ මුදල් විදිහට පවත්වා ගන්න පුළුවන්. මුදල් 100% ලික්විඩ් ඇසෙට් එක. ඊළඟට ඩිමාන්ඩ් ඩිපොසිට් ජංගම ගිණුම් වල පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම අවුරුද්දට අඩු කල්පිරීමක් තියෙන භාණ්ඩාගාර බිල්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර වල තියෙන වත්කම් අපි ගන්නවා ද්‍රවශීල වත්කම් විදියට. දැන්
මම දැන් කතා කරන්න යන මුල්‍ය වෙළඳපොළවල් සමහර ඒවා තුළ මේ මුල්‍ය ආයතන ක්‍රියාත්මක වෙනවා තමන්ගේ ද්‍රවශීල වත්කම් පවත්වන 120 අනුපාතය. 120 කියන්නේ සියලු තැන්පතු වලින් 120ක් අර කියන මුදල් හෝ ජංගම ගිණුම් වල හෝ භාණ්ඩාගාර බිල්පත් වල හෝ මේ විදිහට පවත්වාගෙන යන්න ඕන. 120යි. ඒතර ඒ ප්‍රමාණය නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුව ඒක අධීක්ෂණය කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මෙතන ඉන්න මුල්‍ය ආයතන වලට දඩ නියම කරනවා. හරි දඩ නියම කරනවා. හේතුව ගනුදෙනුකරුවන්ව ආරක්ෂා කරගන්න. මේ තන්පතුකරුවන්ව ආරක්ෂා කරගන්න තමයි ශ්‍රී ලංකා මහ බැංකුව ඒ අවශ්‍යතාවය ක්‍රියාත්මක කරන්නේ. හරි ඒ අවශ්‍යතාවය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට මෙතන ඉන්න මුල්‍ය ආයතන ඔන්න යනවා මම දැන් කතා කරන මුල්‍ය වෙළඳපොලෙන් ගිහිල්ලා ඉක්මනට එක දවසක මම මුදලක් අරගෙන ටක් දාලා තමන්ගේ ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්නවා. අපි බලමු ඒ පරිසරයත් රයිට්. දැන් පේනවද ඔයගලන්ට මේ ටියුට් එක පේනවද? ඔව් පේනවා. රයිට්. ඉස්සෙල්ලා මම කතා කරපු එක පේුනේ නැතුව ඇතිනේ බෝඩ් එක. හරි. දැන් අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ කියලා වෙළඳපොළක් තියෙනවා. අර මේ වෙළඳපොළවල් තුනේම මේ වෙළඳපොළවල් තුනේම අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිත්‍ය තැන්පත් සහ නිත්‍ය පහසුකම රජයේ සුරකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙළඳපොළ මේවට සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට සම්බන්ධ වෙන්න බෑ. එතකොට මේවායත් යන්නේ මුල්‍ය නිමැවුම් හුවමාරු වෙන්නේ අර මුදල් ගලාගෙන යාම වෙන්නේ මේවට සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට සම්බන්ධ වෙන්න බෑ. දැන් බලමු අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. මට කවුරුත් කියන්නේ මම ඉස්සෙල්ලා බෝඩ් එකේ ගිහිල්ලා කතා කරා මේ ඔයගලන්ට පේනුණාද කියලා ඒ ටික? ඉස්සෙල්ලාම බෝඩ් එකේ දැන් ටිකක් කතා කරපු එක පේනුණාද? ඔව් පේනුණා. පේනුණානේ. හරි හරි. ඕකේ. එහෙනම් දැන් මේ ගැන කතා කරමු. දැන් මම කිව්වා මුල්‍ය ආයතන මුදල් අතරමැදිකරණය තුළ තියෙන මුල්‍ය ආයතන වාණිජ්‍ය බැංකු හෝ විශේෂ බැංකු හෝ මොනවද මුල්‍ය සමාගම් තමන්ගේ 120ක ද්‍රවශීලතාවය පවත්වාගෙන යන්න ඕන. හේතුව තැන්පත්කරුවා આવොත් එහෙම නැවත ඒ තැන්පතු ගෙවන්න නම් අඩුම ගානේ 120ක්වත් සියලු තැන්පතු වලින් ද්‍රවශීල වත්කම් වල තියෙන්න ඕන. ඒතර මම ද්‍රවශීල වත්කම් කියන්නේ මොනවද කිව්වා? මුදල් ඉල්ලුම් තැන්පත් ජංගම ගිණුමක තියෙන්න ඕන. අනිත් පැත්තෙන් භාණ්ඩාගාර බිල්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර අවුරුද්දට අඩු කල්පිරීමේ කාලයක් සහිත. ඒවා අපි ද්‍රවශීල වත්කම් විදිහට පාත්තන. දැන් ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කරන්න පුළුවන් වාණිජ්‍ය බැංකු වල තියෙනවා ගිණුමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනවා. මොකද ඒ හරහා තමයි වාණිජ්‍ය බැංකුව අතර මුදල් හුවමාරු වෙන්නේ. අර මුදල් දැන් එක බැංකුවක් A කියන වාණිජ්‍ය බැංකුව B කියන වාණිජ්‍ය බැංකුවෙන් ගත්තොත් යම් මුදලක් කැබ් account එක අපි කියනවා cash at bankers කියලා ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන්නේ. ඒ account එක හරහා තමයි මේ මුදල් හුවමාරුව සිද්ධ වෙන්නේ. හරි. දැන් අපි හිතමු මොනවා හරි බැංකුවක් හිතන්නකෝ මේ ලංකා බැංකුව. එදා දවසේ මේ ද්‍රවශීලතාවය 120ට අඩුයි. ඒතර ඒ වගේ වෙලාවට 120 පවත්වාගෙන ගියේ නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුව දඩ නියම කරනවා ලංකා බැංකුවට. එතන මේ මොකක් හරි වාණිජ්‍ය බැංකුවකට.
නම් කියන්නේ නැතුව කියමුකෝ නේ වාණිජ්‍ය බැංකුවකට ඒ දඩ නියම කිරීමක් කරනවා. ඒතර ඒගොල්ලන්ට පුළුවන් මෙන්න මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ ඉන්ටර්බැංක් කෝල් මනි මාකට් එක දවසකට රයිට් එක දවසකට සුරැකුමක් නැතුව ඒ අදාළ මුදල ගන්න පුළුවන්. මේවා හයි වොලියම් මිලියන 300 400 500 සමහරට බිලියන් ගණන් වලින් තමයි මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ තමන්ගේ ද්‍රවශීලතාව ආශා කරගන්න. ගොඩක් වෙලාවට අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ ඉන්ටර්බැංක් කෝල් මනි මාකට් එක ක්‍රියාත්මක වෙන්නේ වාණිජ්‍ය බැංකුවල ද්‍රවශීලතාවය ආරක්ෂා වෙනවා. ඒවා වාණිජ්‍ය බැංකුව අතර සිදුවෙන ඒවා. බැංකුව අතර සිදුවෙන ඒවා නිසා මේක සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට බලපාන්නේ නැහැ. ඒතකොට අපිට මේක ගැන යම් අදහසක් දැනගත්තම ඇති. මොකද සමස්ත මුල්‍ය වෙළඳපොළවල් ගැන අවබෝධයක් ලබා ගන්න ඕන නිසා. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පත් ණය පහසුකම. මේක සාපේක්ෂව අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොලේ පොලිය වැඩි. මොකද සුරැකුම් රහිතව කරන්නේ එක දවසකට කරන්නේ ඉලෙක්ට්‍රොනිකලි ෆන්ඩ්ස් මාරු වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කැෂඩ් බැංක රයිට්. ඒතර අපි හිතමු යම් වාණිජ්‍ය බැංකුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජංගම ගිණුමක් පවත්වාගෙන යනවා. එතකොට ඒක ඒ කියන බැංකුවේ වාණිජ්‍ය මේ ජංගම ගිණුම. ඒකට තවත් බැංකුවක් පවත්වාගෙන යනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජංගම ගිණුම. ඒක B කියන බැංකුවේ ජංගම ගිණුම. ඒතර A කියන බැංකුව B වලින් ගන්නව නම් මේ ඒක්ෂණ වෙළඳපොළ හරහා B කියන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කැබ් account එක හරහා මේ A කියන බැංකුවේ ගිණුමට මුදල් මාරු කරනවා. එහෙම තමයි මුදල් මාරු වෙන්නේ කැබ් account එක හරහා. හරි. කැෂඩ් බැංක කැබ් කියලා සරලව කියනවා. කැෂඩ් බැංක account. එතනදී ශ්‍රී ලංකා මහ බැංකුව මේ පරීක්ෂා කරාම මේ කැබ් account එකේ බැලන්ස් එක ඒකේ ලික්විඩිටි එක තියෙනවනම් 120 තියෙනවනම් ඔන්න අර ගැටලුවෙන් මිදෙනවා මේ බැංකුව. අපි බලමු නිත්‍ය ණය තැන්පත් නිත්‍ය ණය පහසුකම. Stand-in deposit facility, stand-in lending facility. Stand-in deposit, stand-in lending. මේකක් තියෙන්නේ බැංකුවල ද්‍රවශීලතාවය අඩු වෙච්ච අවස්ථාවක. ඒ කියන්නේ බැංකුවලට අර මුදල් එදා ද්‍රවශීලතාවය සම්පූර්ණ කරගන්න මදි අවස්ථාවකදී අවසාන ණය දෙන්නා විදියට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ණයට ගන්න පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ණයට ගන්න පුළුවන් අවසාන ණය දෙන්නා විදියට නිත්‍ය ණය පහසුකම යටතේ. ඒතර නිත්‍ය ණය පහසුකමත් නිත්‍ය තැන්පතු පහසුකමත් අතර වෙනස තමයි මේ පොලි අනුපාත තීරණය කරන්න ගොඩක් වෙලාවට බේස් වෙන්නේ. පොලි අනුපාත තීරණය කරන්න ගොඩක් වෙලාවට බේස් වෙන්නේ ඒක. දැන් බැංකුවල අරමුදල් වැඩි. රයිට්? වාණිජ්‍ය බැංකුවල අරමුදල් වැඩි. ඒවා කෝල් මනි මාකට් එකේ ණයට දෙන්නත් බෑ. කෝල් මනි මාකට් එක ණයට දෙන්නත් බෑ. මොකද සමස්ත මාකට් එකේම ලික්විඩිටි එක වැඩි නිසා කවුරුත් දන්නේ නැහැ. ඒක බැංකුවේ සල්ලි තියාගෙන ඉඳලා වැඩක් නැහැ. එහෙමනම් බැංකුව එක්ක ණය දෙන්න ඕන. රයිට්? බැංකුව එක්ක ණය දෙන්න ඕන. එහෙම නැත්නම් බැංකුව වෙනත් ආයෝජන මේක යනවා. ඒක මොකක්වත් කරන්න ඉඩයක් නැහැ. එදා දවසේ විශාල මුදලක් බිලියන් 2ක් 3ක් තියෙනවා බැංකුවේ ඉතුරු වෙලා. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට ඒ අදාළ වාණිජ්‍ය බැංකුවට පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කරන්න ඒ අතිරික්ත අරමුදල්. ඒක නිත්‍ය තැන්පතු පහසුකම යටතේ තමයි. ඒතර ඒකේ පොලි අනුපාතිකයේ අඩුයි. නිත්‍ය ණය පහසුකම මහ බැංකුවෙන් වාණිජ්‍ය බැංකුව ණයට ගන්නවා. මහ බැංකුවෙන් වාණිජ්‍ය බැංකුව ණයට ගන්නවා. රයිට්? ඒ වගේ වෙලාවට පොලි අනුපාතය වැඩි. නමුත් තැන්පතු කරද්දී පොලි අනුපාතය අඩුයි. තැන්පතු කරන්නේ වාණිජ්‍ය බැංකුවල අතිරික්ත අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කරනවා.
පැහැදිලිද? මේ දවස්වල පවතින ස්ටෑන්ඩින් ඩිපොසිට් ෆැසිලිටි, ඒ කියන්නේ යම් බැංකුවක වාණිජ්‍ය බැංකුවක අතිරික්ත අරමුදල් ශ්‍රී ලංකා මහා බැංකුවේ තැන්පත් කරොත් 4.5% තමයි ලැබෙන්නේ. 4.5% තමයි ලැබෙන්නේ. වාණිජ්‍ය බැංකුවක් මහ බැංකුවෙන් ණයට ගත්තොත් ශ්‍රී ලංකා ස්ටෑන්ඩින් ලෙන්ඩින් ෆැසිලිටි යටතේ 5.5% ගෙවන්න ඕන. ඒ වගේම වාණිජ්‍ය බැංකුව දැන් ඒතර මේ දෙක අතර අනුපාතය තමයි ගොඩක් කලාට මේ තැන්පතු සඳහා පොලි අනුපාත තීරණය කරන සාධකය වෙන්නේ. මේකටත් සාමාන්‍ය ගණන්දනකරුවන්ට සම්බන්ධ වෙන්න බෑ. වාණිජ්‍ය බැංකුව තමන්ගේ ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීමට හෝ අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීමට තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්ක තියෙන පහසුකමක්. ඊළඟට රජයේ සුරකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙළඳපොළ ප්‍රයිමරි මාකට් එක ට්‍රෙෂරි බිල්ස් සහ ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙනුවෙන් රජයට අවශ්‍ය අරමුදල් සපයන්න භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනවා. ඒ නිකුත් කරද්දී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මිලදී ගන්න පුළුවන් ප්‍රාථමික ගැනුම්කරුවන් ප්‍රයිමරි ඩීලර්ස්ලා කියන ආයතන වලට. වාණිජ්‍ය බැංකුවල තියෙනවා ප්‍රයිමරි ඩීලර් යුනිට්ස්, ඊට අමතරව ප්‍රයිමරි ඩීලර් යුනිට්ස් එමෙතන ප්‍රයිමරි ඩීලර් සමාගම් තියෙනවා විවිධ ආයෝජන කරන. ඒගොල්ලන්ට පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රාථමික වෙළඳපළෙන් මේ භාණ්ඩාගාර බිල්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්න. ඒකෙදි මුල්‍ය නිමැවුම් හුවමාරු වෙනවා, අරමුදල් හුවමාරු වෙනවා. නමුත් සාමාන්‍ය පහ ජනතාවට මේකට සම්බන්ධ වෙන්න බෑ. මුල්‍ය ඇතැම්නි ප්‍රයිමරි ඩීලර් සමාගම් සහ එමෙතන ප්‍රාථමික ගැනුම්කාර සමාගම් සහ වාණිජ්‍ය බැංකුවල තියෙන ප්‍රාථමික ගැනුම් ඒකක ප්‍රයිමරි ඩීලර් යුනිට්ස්. ඊට අමතරව විශේෂ වරප්‍රසාදයක් තියෙනවා සේවක අර්ථසාධක අරමුදලට ඍජුවම ප්‍රයිමරි මාකට් එකෙන් ට්‍රෙෂරි බිල් ට්‍රෙෂරි බොන්ඩ්ස් ප්‍රයිමරි මාකට් එකෙන් වෙන්දේසියෙන් මිලදී ගන්න අවස්ථාව දීලා තියෙනවා. හේතුව ඒක මා ලොකු රජයේ පෞද්ගලික සේවකයන්ගේ සේවක අර්ථසාධකය කියන විශ්‍රාමික ප්‍රතිලාභය පාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඒකට ආයෝජනය කරන ඉතාම සුරක්ෂිත ආයෝජනයක්. ඒ අරමුදල් නිකන් තියාගෙන යන්නේ අරමුදල් වර්ධනය වෙන්න ඕනේ. ඒ අරමුදල සඳහා වන සුරක්ෂිත ආයෝජනයක් තමයි භාණ්ඩාගාර බිල්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර. ඒ නිසා වෙනත් අතරමැදියන් හරහා නොගිහිල්ලා ඍජුවම මිලදී ගන්න අවස්ථාව දීලා තියෙනවා ප්‍රයිමරි මාකට් එකෙන් EPF එකට. මේ වෙළඳපොළවල් තුනේ මුල්‍ය නිමවුම් හුවමාරු වීමත් අරමුදල් හුවමාරු වීමටත් සාමාන්‍ය ගණන්දනකරුවන් සම්බන්ධ වෙන්නේ නැහැ. රයිට්. අපි ඊළඟට බලමු සාමාන්‍ය ගණන්දනකරුවන් සඳහා ක්‍රියාත්මක වන මුදල් වෙළඳපොළවල් මොනවද කියලා. පළවෙනි එක දේශීය විදේශීය මුදල් වෙළඳපොළ. දැන් සරලව මේක බලාගෙන යන්න අපි ඉස්සරහදී මේක සාකච්ඡා කරනවා. යම් කිසි මුදලක් මේ මුල්‍ය නිමැවුමක් දේශීය මුදල් වලින් ක්‍රියාත්මක වෙනකොට ඒක දේශීය මුදල් වෙළඳපොළ. දැන් එක්සැම්පල් එකක් තමයි තැන්පතුවක්. රයිට්. වාණිජ්‍ය බැංකුවක තැන්පතුවක් රුපියල් වලින් කරොත් ඒක දේශීය මුදල් වෙළඳපොළේ සිදුවන එකක්. ඒ එක්කම කරන්න පුළුවන් දැන්ට තියෙනවා විදේශ මුදල් සඳහා ගිණුම් වර්ග හඳුන්වලා දීලා නව මේ ෆොරින් එක්ස්චේන්ජ් ඇක්ට් එක යටතේ විදේශ විනිමය පනත යටතේ 2017 හඳුන්වා දීපු. ඒකේ ගිණුම් වර්ග කීපයක් තියෙනවා. අපි ඉස්සරහට ටික කතා කරනවා. ඒ ගිණුමක මුදල් තැන්පත් කරොත් එimhe ඒක විදේශ මුදල් වලින් කරන ගන්න දෙනවා. ඒක විදේශ මුදල් වෙළඳපළට බලපාන්නේ. ඕනෑම මුල්‍ය ගනුදෙනුවක් දේශීය මුදල් වලින් කරාම දේශීය මුදල් වෙළඳපොළ, විදේශීය මුදල් වලින් කරාම විදේශීය මුදල්. ඒක ස්පෙસિෆික් නැත්නම් විශේෂිත වෙළඳපොළවල් වල මේ ගනුදෙනු සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු රජයේ සුරකුම්පත් සඳහා වන ද්විතීයික වෙළඳපොළ. රජයේ සුරකුම්පත් කියන්නේ
භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර එතන treasury bills treasury bonds එතන මේ ප්‍රාථමික වෙළෙන්දන් හෝ බැංකුවල ප්‍රාථමික ගැනුම්කාර ඒකක primary dealer units වලින් මිලදී ගන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් T-bill හරි T-bonds හරි. ඒතර මේවා ඒගොල්ලෝ ආයෝජනය කරන්න කැමති. සාමාන්‍ය ගනුදෙනුකරුවන් ඉන්නවා නම් ඒ ගනුදෙනුකරුවන්ට විකුණනවා. ඒගොල්ලෝ යම්කිසි ලාභ තීරුවක් තියාගෙන විකුණනවා, අලෙවි කරනවා. හරි. ඒතර ඒගොල්ලන්ට තමන්ගේ අරමුදල් එනවා, එහෙම නැත්නම් මුදල් එනවා නැවත වෙනත් භාණ්ඩාගාර බිල්පත්තු භාණ්ඩාගාර බැඳුම් කර වෙන්දේසියකට යන්න ඕ වෙනත් ආයෝජනයකට යන්න. ඒතර ඒ විදිහට අරමුදල් හුවමාරු වෙනවා. ඒතර මේ ආයෝජකයා භාණ්ඩාගාර බිල්පත හෝ භාණ්ඩාගාර බැඳුම් කරගෙන එක්කෝයා නැවත විකුණනවා. එහෙම නැත්නම් කල් පිරුණාම අදාළ ආයතනය තුලින් ඉදිරිපත් කරලා ඒකේ මුදල් ලබා ගන්නවා. right? රජයේ සුරැකුම්පත් සඳහා වන ද්විතීයික වෙළඳපොළ අන්න සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ පාවිච්චි වෙන මුල්‍ය නිමම් අපි යටදී සාකච්ඡා වෙනවා. හරි. එහෙනම් ඔයගොල්ලෝ ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ මුල්‍ය නිමම් ටික අපි පස්සේ බලමු. ඒතර මේ වෙළඳපොළ මූලිකව හඳුනා ගන්න. මේ තියෙන්නේ T-bill T-bonds සාමාන්‍ය ගනුදෙනුකරුවන් අතර හුවමාරු වෙන වෙළඳපොළ. රජයේ සුරැකුම්පත් සඳහා වන ද්විතීයික වෙළඳපොළ. secondary market. ඊළඟට රජයේ සුරැකුම්පත් ප්‍රතිනිල්දී ගැනුම් ප්‍රතිවිකුණුම් වෙළඳපොළ. මේක වෙනත් ආකාරයක මුල්‍ය නිමවුමක් repurchase reverse repurchase කියලා. මේකෙදි මේකත් අපි සාකච්ඡා කරනවා. මේකෙදි වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඇපයට තියලා මුදල් ණයට ගැනීම හෝ ණයට දීම. මෙතනදි වෙන්නේ ඍජුවම භාණ්ඩාගාර බිල්පතට හෝ භාණ්ඩාගාර බැඳුම් කරයට අයිතියක් නිර්මාණය වෙන්නේ නැහැ. එමෙතන ඒක මිලදී ගැනීම ඒ වත්කම හුවමාරු වෙනවා. මේ අයිතියක් ලැබෙනවා. නමුත් ඒක తాවකාලික කාලයකට මේ භාණ්ඩාගාර බිල්පත් විකුණන එක්කෙනා විකුණන්නේ නැවත මිලදී ගැනීමේ අපේක්ෂාව. ඒ නිසා තමයි මේකට රීපර්චේස් කියන්නේ. මේ විදිහට වෙළඳපළකුත් තියෙනවා භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර. මෙතනදී සරලව අපි ගත්තොත් ඇපයට තියලා අර මුදල් හුවමාරු කර ගැනීම. ඒතකොට මේ ද්විතීයික වෙළඳපොලේ තියෙන්නේ කෙලින්ම ඒක විකුණනවා. secondary market එකේ විකුණන බැංකු හෝ primary dealersලා central bank එකේ මිලදී ගන්නවා. ඊළඟට ඒවා කොටස් වලට කඩලා පොඩි ගනුදෙනුකරුවන්ට විකුණනවා. මේකේ වෙන්නේ මේවා ඇපේට තියලා මුදල් ගන්න එක හෝ මුදල් ණයට දෙන එක. ඊළඟට ප්‍රාග්ධන වෙළඳපොළ තියෙනවා. ඒතකොට ප්‍රාග්ධන වෙළඳපොළ දැන් මේවා මුදල් වෙළඳපොළ අයිතම භාණ්ඩාගාර බැඳුම් කර හැරුණාම භාණ්ඩාගාර බැඳුම් කර හැරුණාම මොකද මුදල් වෙළඳපොළ අයිතම විදිහට අපි හඳුනගන්නේ ගොඩක් වෙලාවට අවුරුද්දකට වඩා අඩු කාලයකදී කල් පෙරෙන මුල්‍ය නිමවුම් ඔක්කොම මුදල් වෙළඳපොළ financial market instrument විදිහට ගන්නවා. අවුරුද්දකට වඩා අඩු කල්පිරීමක් සහිත මුල්‍ය නිමවුම්. ඒතර භාණ්ඩාගාර බිල්පත් උපරිම කාලය අවුරුද්දයි. හරි. භාණ්ඩාගාර බැඳුම් කරවල කාලය දිගයි. ඒ නිසා භාණ්ඩාගාර බැඳුම් කර සමහරලාට ප්‍රාග්ධන වෙළඳපොලේ අයිතමක් විදිහට තමයි වර්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට මුල්‍ය නිමවුමක් විදිහට තියෙනවා. එහෙම නැත්නම් මුදල් තියෙනවා භාණ්ඩාගාර බිල්පත් ඊළඟට වාණිජ්‍ය පත්‍ර ඒ වගේ දේවල්. අපි ප්‍රාග්ධන වෙළඳපොළ විදියට අපිට තියෙන මූලික අයිටම තුනක්. මෙතන වාණිජ්‍ය පත්‍රය ඉතින් ඇත්තටම සමහරලාට අවුරුද්දකට අඩු නම් ඒක මේ මුල්‍ය වෙළඳපොලේ නිමවුමක් විදිහට යන්නේ. අපි ඒවා සාකච්ඡා කරනවා මොනවාද වාණිජ්‍ය පත්‍ර මොනවාද ණයකර මොනවාද කොටස් කියන්නේ කියලා. කර්ම මේ ව්‍යවසායකයන් ව්‍යාපාරික ආයතන තමන්ට අවශ්‍ය මේ ප්‍රාග්ධනය ස්ථාවර ප්‍රාග්ධනය හෝ කාරක ප්‍රාග්ධනය සම්පූර්ණ කරගන්න. ව්‍යාපාරික ආයතන වලට තියෙනවා මූලික
ප්‍රාග්ධන වර්ග දෙකක් අවශ්‍යයි. එකක් තමයි කාරක ප්‍රාග්ධනය, අනිත් එක ස්ථාවර ප්‍රාග්ධනය. එදා බැලන්ස් ෂීට් එක කතා කරද්දී අපි කතා කරන්නේ. ඒතර කාරක ප්‍රාග්ධනය කියන්නේ එදිනෙදා තමන්ගේ වැඩ කටයුතු කරගන්න අවශ්‍ය වෙන අරමුදල්. ස්ථාවර ප්‍රාග්ධනය කියන්නේ ඉඩම් ගොඩනැගිලි වගේ දේවල් වල හෙලෝ ඔව් මේ මම thank you මම ලෙක්චර් එකකින් පස්සේ කතා කරනවා හරි ස්ථාවර ප්‍රාග්ධනය කියන්නේ භෞතික සම්පත්. ඒ කියන්නේ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර වගේ දිගු කාලීනව ඉපැයුම් කරන්න භාවිතා කරන සම්පත් වල ආයෝජනයට තමයි ස්ථාවර ප්‍රාග්ධනය අවශ්‍ය වෙන්නේ. ඒතර මේ කොටස් දෙක ලබා ගන්න තියෙන නිමැවුම් තමයි මේ නිමැවුම් දෙක. ණයකර කොටස් වෙළඳපොළ ගොඩක් වෙලාවට ස්ථාවර ප්‍රාග්ධනයට අරමුදල් ලබා ගන්න තියෙන ක්‍රම නිමැවුම් දෙකක්. ඊළඟට වාණිජ පත්‍ර ගොඩක් වෙලාවට කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න තියෙන එක. ඊළඟට ව්‍යුත්පන්න කියලා තවත් වෙනම උපකරණ වර්ගයක් තියෙනවා. ඒක සංකීර්ණ අවදානම ඉහළ ඉතා ඉක්මනට ඒකේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිල ඉහළ පහළ යන්න පුළුවන්. ටිකක් සාමාන්‍ය ගණන්කරුවන්ට තේරුම් ගන්න අපහසු උපකරණ වර්ගයක්. right? ඒකේ සරලයවත් තියෙනවා සංකීර්ණයවත් තියෙනවා. ඒතර අපි ඒක වෙනම වෙළඳපොළක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ මුල්‍ය නිමැවුම් සලකා බැලීමේදී. මූලිකවම මෙන්න මේ වෙළඳපොළවල් තුල අපි මේ ඊළඟට කතා කරන මුල්‍ය නිමැවුම් අලෙවි වෙනවා. ආයෝජකයෝ හෝ තැන්පත්කරුවන් මිලදී ගන්නවා මේ මුල්‍ය නිමැවුම් මිලදී අරගෙන ඔවුන්ට අවශ්‍ය වෙන එමෙත ඔවුන්ට බලාපොරොත්තු වෙන රිටර්න් එක බලා ගන්නවා. එතකොට මේ මුදල් වෙළඳපොළ අයිතම වල මුදල් වෙළඳපොළ අයිතම වලට ලැබෙන ප්‍රතිලාභ තමයි මිල ඉහළ කැපිටල් ගේන් එක. ඒ නිමැවුමේ මිල ඉහළ යාම. උදාහරණයක් විදියට ෂෙයා මාකට් එකේ ෂෙයාස් මිලදී ගන්න ගණන්කරුවෙක්ට එයා ගන්න මිලට වඩා වැඩි මිලකට මේක අලෙවි කරගන්න පුළුවන් එක මුල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තුළ එමෙ තමයි ආයතනයේ ක්‍රියාකාරීත්වය තුළ ෂෙයාස් වල ප්‍රයිස් ඉහළ යන එක තමයි එයා අපේක්ෂා කරන්නේ. ඊට අමතරව එයාට බෝනස් ඊළඟට ඩිවිඩන්ස් ඒ කියන්නේ ලාභාංශ ඒ වගේ දේවල් අමතර ප්‍රතිලාභ විදිහට ලැබෙනවා. නමුත් මූලිකවම බලාපොරොත්තු වෙනවා මේ කොටස් ආයෝජනය කිරීම තුළින් කොටස් වල දෙලෑමෙන් අවශ්‍ය අවස්ථාවේදී විකුණලා ලාභයක් උපයන්න. ඒතර ඒක කැපිටල් ගේන් එක තමයි මූලිකවම මේ මුල්‍ය වෙළඳපොළවල් තුල ක්‍රියාත්මක වෙන මුල්‍ය නිමැවුම් වලින් අපේක්ෂා කරන්නේ. ඇතැම් නිමැවුම් තියෙනවා ඒවට තියෙනවා කැපිටල් ගේන් එකකුත් පොලියකුත්. උදාහරණ භාණ්ඩාගාර බැඳුම් කර. ඒතර භාණ්ඩාගාර බැඳුම් කරයකට නිශ්චිත පොලියක් යටතේ කූපන් එකක් තියෙනවා අපි කතා කරමු. නිශ්චිත පොලියක් යටතේ පොලියක් ගෙවනවා. ඊට අමතරව ඵලදායිතා අනුපාතය අනුව ඒකට කැපිටල් ගේන් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තට පාඩු වෙන්නත් පුළුවන්. දැන් මේ දවස්වල කොටස් වෙළඳපොළ තුල සමහරලාට ගොඩක් අයට පාඩු වෙලා සිද්ධ වෙන්න පුළුවන්. මොකද ගත්තු මිලට වඩා අඩු මිලට තමයි අද කොටස් වෙළඳපොළේ කොටස් වල මිල තියෙන්නේ. ඒතකොට දැන් වික්කොත් එහෙම පාඩුවක් වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බැඳුම් කරත් එහෙමයි. yield rate එක ඵලදායිතා අනුපාතයක් තියෙනවා. අනිත් එක තමයි පොලි අනුපාතයක් තියෙනවා. ඔන්න ඔය දෙක මත ප්‍රතිලාභ ලැබෙනවා ඒවට. දැන් ණය කරගත්තොත් ණය කරවට ලංකාව තුල ද්විතීය මාකට් එකක් සෙකන්ඩරි මාකට් එකක් නැති නිසා මේවා කල්පිරණකම් ළඟ තබා ගන්න ඕන. විකුණලා ලාභයක් ගන්න බෑ. මේ වගේ අයිටම් වල ගොඩක් වෙලාට තියෙන්නේ පොලි අනුපාතයක් පමණයි. ඒකට නිශ්චිත පොලි අනුපාතයක් මාස 6කට වතාවක් ණය කරවට ගෙවනවා. අවුරුදු 5කට නිකුත් කරොත් අවුරුදු 5කට පස්සේ අදාළ මුදලත් පොලියත් ලැබෙනවා. මාස 6න් 6ට ගෙවාගෙන ගිහලා අවසාන මාස 6 පොලියත් සමග අදාළ මුදල ලැබෙනවා. ඒක කල්පිරණ අවස්ථාවේදී. ඒතර ණය කර වෙනම ස්වභාවයක් තියෙන්නේ. කොටස් වෙනම ස්වභාවයක් තියෙන්නේ. භාණ්ඩාගාර බැඳුම් කර වෙනම ස්වභාවයක් තියෙන්නේ. ඒවා පිළිබඳ අවබෝධයක් ගන්න.
ව්‍යුත්පන්න උපකරණ වල මිල සම්බන්ධයෙන් වෙනම ස්වභාවයක් තියෙන්නේ. වාණිජ පත්‍ර වලට තියෙන්නේ පොලි අනුපාතයක් පමණයි. පොලි අනුපාතයක් පමණයි. දැන් මුල්‍ය වෙළඳපළ අපිට මේ විදිහට වර්ග කරන්න පුළුවන් සංවිධිත මුල්‍ය වෙළඳපළ අසංවිධිත මුල්‍ය වෙළඳපළ කියලා. බැංකු හා අනෙකුත් මුල්‍ය ආයතන සියල්ල සම්බන්ධ වෙලා ආර්ථිකය තුළ ආර්ථික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන වක්‍රව හෝ ඍජුව අධීක්ෂණයට යටත් වෙන වක්‍රව හෝ ඍජුව අධීක්ෂණයට යටත් වෙන නීතිමය පද්ධතියෙන් බැඳී තියෙන මුල්‍ය ආයතන ක්‍රියාත්මක වන මුල්‍ය ආයතනවල මේ සංවිධිත මුදල් වෙළඳපළට අයිති වෙනවා. ඒකට ඒක ෆෝමල් මාකට් එකක් වෙනවා. විධිමත් මුදල් වෙළඳපළක් වෙනවා. ඒතර අවිධිමත් මුදල් වෙළඳපළ කියන්නේ ඔය ගම්වල ඉන්න ඍජුවම මුල්‍ය පද්ධතියට සම්බන්ධ වෙන්නේ නැති ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් නැහැ. ඔය මුදල් ණයට දෙන අය, මනි ලෙන්ඩර්ස්ලා කියන අය, උකස් එකතු කරන අය, සීට්ටු දාන අය, ඒ වගේ අය අසංවිධිත මුදල් වෙළඳපළ තුල ක්‍රියාත්මක වන අය. එතකොට රජයේ වගකීම ශ්‍රී ලංකා මහා බැංකුවේ වගකීම තමයි ගොඩක් වෙලාවට රටේ ඉන්න මහ ජනතාව මේ අවිධිමත් මුදල් වෙළඳපළෙන් ඉවත් කරගෙන විධිමත් මුදල් වෙළඳපළ තුලට ඒක රාශී කර ගැනීම. අපි ඒකට කියනවා ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් කියලා. මුල්‍ය අන්තර්ග්‍රහණය කියලා. ඒවත් අපි කතා කරනවා. ඒ මුල්‍ය අන්තර්ග්‍රහණය තුල රෙගියුලේටර් එහෙම නැත්නම් නියාමනය වන ඍජුව හෝ වක්‍රව නියාමනය වන තමන්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් තියෙන ඒ වගේ ප්‍රතිඵල ගැන අවබෝධයක් තියෙන ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන අවදානම පිළිබඳ අවබෝධයක් තියෙන ක්‍රියාකාරකම් වලට තමයි විධිමත් මුල්‍ය වෙළඳපළේදී මේ තැන්පත්කරුවන් හෝ ආයෝජකයන් සම්බන්ධ වෙන්නේ. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ රටක ආර්ථික ක්‍රියාවලිය තුළ තැන්පත්කරුවන් හෝ ආයෝජකයන් ඉතාම වැදගත් කොටසක්. මොකද ඔවුන් තමයි හිඟ ඒකකවලට අරමුදල් සපයන්නේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා ඔවුන් ආරක්ෂා වුණොත් තමයි රටේ ආර්ථිකය ආරක්ෂා වෙන්නේ. හේතුව අතිරික්ත අරමුදල් වෙන අසංවිධිත මේ නියාමනයට යටත් වන ආයතනවලට ගියාම ඒවා එකතු වෙන්නේ නැහැ රටේ ආර්ථික ක්‍රියාකාරකම් වලට. ඒතකොට කර්මාන්ත පවත්වාගෙන යන්න, වෙනත් ව්‍යාපාරික ආයතන පවත්වාගෙන යන්න, ඉදිකිරීම් වලට කෘෂි කර්මාන්තයට අවශ්‍ය අරමුදල් අතිරික්ත අරමුදල් එන්නේ නැහැ. ඉතිරි කිරීම තුලින් අසංවිධිත මුදල් වෙළඳපළ ක්‍රියාත්මක වන විට. ඒක එන්නේ සංවිධිත මුදල් වෙළඳපළ ක්‍රියාත්මක වෙනකොට තමයි අර ඉස්සෙල්ලා කියපු රූපසරණෙන් ඇඳපු සියලුම ක්‍රියාකාරකම් සංවිධිත විධිමත් මුල්‍ය පද්ධතිය තුළ තියෙන දේවල්. අනිත් පැත්තෙන් තියෙන අවදානම ඒවයේ ප්‍රතිලාභ හරියට ලැබෙයිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා මේ අසංවිධිත පුද්ගලයන් සම්බන්ධයෙන්. ඔයගොල්ලන්ට ඕන තරම් උදාහරණ තියෙනවා අතීතයේදී නේ විවිධ මුදල් ණයට දෙන අය, මනි ලෙන්ඩර්ස්ලා, ඊළඟට තැන්පතු එකතු කරපු අය නීති අනුකූල නොවන විදියට ඒගොල්ලෝ කරපු දේවල් තවමත් තියෙනවා. ඒ නිසා ගොඩක් මහ ජනතාව අපහසුතාවයකට පත් වුණා. අවසානයේදී ඇතැම් අය සියදිවි නසා ගැනීමේ තත්ත්වය පා තිබුණා. ඉතින් මම ඒකයි කිව්වේ ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් මුල්‍ය ගනුදෙනු කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතය සමහරට. ඒගොල්ලෝ ජීවත් වෙමින් තමයි ඒ දේ කරන්නේ. ඒ තරම් හානි සිද්ධ වුණාම ජීවිත පවා හානි වෙච්ච අවස්ථා තිබ්බා. ඒ නිසා තමයි වගකීමක් තියෙන්නේ රජයට පුරවැසියන්ගේ මේ මුල්‍ය කටයුතු ආරක්ෂා කරගන්න. ඒ නිසාම නියාමනය වෙච්ච ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නියාමනය වෙච්ච මුල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වෙන්න රට තුළ අවශ්‍ය සහයෝගය සහ අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක සකස් කරනවා. ඒ මුදල් වෙළඳපොළ අපිට ඒ විදිහට අඳුර ගන්න පුළුවන්. ඒතර දේශීය මුදල් වෙළඳපොළ, සංවිධිත මුදල් වෙළඳපොළ ආය අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ විදේශ විනිමයෙන් ගනුදෙනු කරන්න පුළුවන්, දේශීය වෙන්න පුළුවන්. මේ තියෙන්නේ දේශීය මුදල් වෙළඳපොළ මේ විදිහට අඳුර ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ මුදල් වෙළඳපොළවල් තුල ක්‍රියාත්මක වන විවිධ මුල්‍ය නිමය ස්වභාවය, ඒවයින් ලැබෙන ප්‍රතිලාභ, ඒවයි තියෙන අවදානම මොනවාද? ඒ අවදානම් වලින් ආරක්ෂා වෙන්න මොනවාද
ගනුදෙනුකරුවන් සැලකිලිමත් වෙන්න ඕන මෙම නිමැවුම් වල ආයෝජනය කරදී. මේ මුල්ලේ ගනුදෙනුකරුවන් කළමනාකරණය මම පටන් ගන්නකොටම කිව්වා වගේ වැඩි හරියක් ફોකස් වෙලා තියෙන්නේ යොමු වෙලා තියෙන්නේ තැන්පතුකරුවන් හෝ ආයෝජකයන් ආරක්ෂා කරගන්න. මොකද ඕන් නැති වුණොත් තැන්පතුකරුවන් හෝ ආයෝජකයන් නැති වුණොත් ආර්ථිකය තුල අතිරික්ත අරමුදල් ආර්ථික ක්‍රියාකාරකම් වලට එකතු වෙන්නේ නැහැ. ඒක ආර්ථිකය බිඳ වැටෙන්න හේතුවක් වෙනවා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා විදේශ රටවල් වලින් ණය අරගෙන ආර්ථික ක්‍රියාකාරකම් කරන්න. මොකද දේශීය පුද්ගලයන් මේ මුල්ලේ ආයතන හරහා ආව මුදල් වෙළඳපොළ හරහා බැංකු හෝ මුදල් වෙළඳපොළ හරහා මේ අරමුදල් මුල්ලේ නිමැවුම් තුලින් ආර්ථික ක්‍රියාකාරකම් වලට යොමු වෙන්නේ නැත්නම් රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. පැහැදිලි ඇති මං කියපු එකනේ. රයිට්. එතන එකක් තමයි භාණ්ඩාගාර බිල්පත්. ඒතර මේ මුදල් වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන එහෙම නැත්නම් භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම් කර සඳහා වන ද්විතීයික වෙළඳපොළ තුලත් ප්‍රාථමික වෙළඳපොළ තුලත් තියෙන එක නිමැවුමක් භාණ්ඩාගාර බිල්පත. භාණ්ඩාගාර බිල්පත කියන්නේ රජයට අවශ්‍ය කිටිකාලීන අරමුදල්. මේකක උපරිම කාලය අවුරුද්දයි. භාණ්ඩාගාර බිල්පතක උපරිම කාලය අවුරුද්දයි. මාස 3 මාස 6 අවුරුද්ද විදියට වර්ග 3කට නිකුත් කරනවා. රජයට අවශ්‍ය වන ඉක්මන් කෙටිකාලීන අරමුදල් සපය ගන්න උපයෝගී කරගන්න මුදල් වෙළඳපොළ උපකරණයක්. ඒතර මේ පල්ලෙහා තියෙන ලක්ෂණ තියෙනවා මේකේ. උවමාරු කළ හැකි රාජ්‍ය සුරකුම්පතක් වීම. ඒතර මේක ද්විතීයික වෙළඳපොලේ විකුණන්න පුළුවන්. නිගෝෂියබල් ඉන්ස්ට්‍රුමන්ට් එක. හරි ගනුදෙනු කළ හැකි උපකරණයක්. දැන් මගේ අතේ තිබ්බොත් ලක්ෂයක භාණ්ඩාගාර බිල්පතක් මට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා නම් මට පුළුවන් මේක ද්විතීයික වෙළඳපොලේ විකුණන්න. ඒතර මට ලැබෙන මුදල ඇතැම් විට ලක්ෂයට වඩා අඩුයි. මොකද මමත් ලක්ෂයට වඩා අඩුවෙන් දීලා තමයි මේක ගන්නෙ. ෆේස් වැලියු එක මට ලැබුණට මම දෙන්නේ ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එක. හරි සමහරට ලක්ෂයක එක මම ගන්නෙ 95000කට වෙන්න පුළුවන්. ඒතර රුපියල් 5000 මට තියෙන ලාභය. ඩිස්කවුන්ටඩ් වට්ටම් කළ මිලකට තමයි මම ගන්නෙ. අඩු වගයක් තමයි දෙන්නේ. කල් පිරෙනකොට මට ෆේස් වැලියු එක හම්බ වෙනවා. ඒතර මට මුදල් අවශ්‍ය නම් මට පුළුවන් මේක ද්විතීයික වෙළඳපොලේ කැමති කෙනෙක්ට විකුණන්න. මොකද හේතුව මේක ගනුදෙනු කළ හැකි උපකරණයක්. ද්විතීයික වෙළඳපොලේ මේ අලෙවි කරන්න පුළුවන් හේතුව රාජ්‍ය සුරකුම්පත. රජයේ ආරක්ෂාව තියෙනවා. අතේ තියෙන පුද්ගලයා කවුරු වුණත් ඒ ඉල්ලපු වෙලාවට ඒක කල්පිරනාම මුදල් ඉල්ලපු වෙලාවට මේ මුදල් ගෙවීමට යට. නාමික වටිනාකමට අඩුවෙන් වට්ටමකට යටත්ව නිකුත් කරන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා. පරිණත කාලය මේ වගේ කාල තුනක් තියෙනවා. ඊටාම සුරක්ෂිතයි. රජයේ සුරකුම්පත් සඳහා වන ද්විතීයික වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. මේක ඊටාම ආරක්ෂා සහිත රාජ්‍ය වගකීමක් තියෙන මුල්ලේ නිමැවුමක්. අවදානම බිඳුවයි. මම අර graph එකක් ඇන්දේ. නේ මම graph එකක් ඇන්දේ. මේ graph එක ප්‍රතිලාභ රිටර්න් මේක අවදානම. අවදානමට රේ ප්‍රතිලාභ graph එකක් අඳුත් මේ මුල්ලේ නිමැවුම සඳහා මේ විදිහේ graph එකක් අපිට ලැබෙන්නේ. මෙතන තියෙන්නේ T1 බිඳුව කියන ලක්ෂයේ තියෙන treasury bills සහ treasury bonds. මේක තමයි base interest rate එක
මේ අනිකුත් සියලු නිමයුම් සඳහා වෙනවා. එතකොට මේක 100% අවදානම හේතුව රාජ්‍ය සුරකුමක් නිසා අවදානම ඉතාම අවදානමක් නැහැ. ශුන්‍ය අවදානමක් තියෙන්නේ. ආරක්ෂාව ඉතාම වැඩි එකක්. හැබැයි ලැබෙන පොලි අනුපාතය සාපේක්ෂව අඩුයි. දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරපු ජංගම ගිණුම් වලට රිටර්න් යන්න නැති නිසා මේක දාන්න බෑ. සේවින්ස් FD ඔය විදිහට ටික ටික වැඩි වෙනවා වෙනස් වෙනවා. හරි. දැන් මේ සේවින්ස් FD වල වාණිජ්‍ය බැංකු වල නම් එක ගාණක් වෙනවා. ඊළඟට මුල්ලේ සමාගම් වල නම් අවදානම වැඩි නිසා ඒවයි මොකද ඒවයි රේටින්ස් අඩු වෙන්නේ. ඒවයි රේටින්ස් අඩු වෙනකොට කස්ටමර් ඊට වඩා ඒගොල්ලන්ට වැඩි රේට් එකක්. දැන් යම් මුල්‍ය ආයතනයක රේටින් එක මුල්‍ය ආයතන රේටින් එක අඩු වෙන්න බාහිර ශ්‍රේණිගත කිරීම ආයතන විසින් මේ මුල්‍ය ආයතනයේ ශක්තිය මත මුල්‍ය ආයතනයේ ශක්තිය මත රේටින් එකක් දෙනවා. ඒ රේටින් එක අඩු වෙන්න අවදානම වැඩි වෙනවා ආයතනයේ. ඒක ගනුදෙනු කරවන්න අපේක්ෂා කරනවා ඒ අවදානම ආවරණය කරගන්න ඉහළ පොලිය. දැන් මේ පැත්තට යන්න අවදානම වැඩි වෙන හින්දා දැන් මේ මෙතන තිබුණා නම් යම් බැංකුවක සේවින්ස් එකේ රේට් එක මේක නම් ඒ බැංකුව ඩවුන්ග්‍රේඩ් වුණොත් ඒ බැංකුව පල්ලෙහාට වැටුනොත් එහෙම කස්ටමර්ස් වලට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊට වඩා වැඩි රේට් එකක්. ඒක තමයි ස්වභාවය. භාණ්ඩාගාර බැඳුම් කරලත් අවදානම බිඳුවයි කියලා තමයි ගන්න. ඒ නිසා අපිට පුළුවන් ඒක බේස් එකක් විදිහට අරගෙන අනිත් නිමයුම් වල පොලි අනුපාත සකස් කරන්න. right. මේ තියෙන අමතර විස්තර මොනවද භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ දියුණු වෙච්ච ආකාරය 1933 අංක 7 දරන ආඥාපනත අනුව තමයි ශ්‍රී ලංකා රජයට හෝ බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයන්ට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට 53 භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම ශ්‍රී ලංකාව. ඒතර මේ භාණ්ඩාගාර බිල්පත් වලින් ලැබෙන මුදල් රජයට තමයි රජය තමයි ණය ගන්න භාණ්ඩාගාර බිල්පත් තරහ. හරි. 80 දියුණු වෙන භාණ්ඩාගාර ද්විතීයික වෙළඳපොළ විකිණීම සඳහා වට්ටම් කවුලුවක්, එතකොට වෙළඳපොළේ මිලදී ගැනීම සඳහා ප්‍රතිවට්ටම් කවුලුවක් ඒවා මහ බැංකුවේ තිබුණා. 86 දී 92 දී ප්‍රාථමික වෙළඳපොළ කටයුතු කිරීමට මේක ලැබිච්ච නිසා මේ ද්විතීයික ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන මේ ද්විතීයික වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක පල්ලෙහා මේ ප්‍රයිමරි ඩීලර්ස්ලා හරි බැංකුව වල තියෙන ප්‍රයිමරි ඩීලර් යුනිට්ස් වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ටික කියව ගන්න පුළුවන් නේ. ඊළඟට භාණ්ඩාගාර බැඳුම් කර. මේක දිගු කාලීනයි අවුරුදු 2 ඉඳන් අවුරුදු 30 දක්වා ඊටත් වඩා වැඩි කාලයක් අවුරුදු 2කට වැඩි කිව්වොත් හරි. රජය වෙනුවෙන් මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම් කර විවිධ කාලයන් සඳහා නිකුත් කරයි. ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම් කර මගින් නිකුත් කරන ලබන ලේඛනගත ව්‍යාපාර වස්තු හා සුරකුම්පත් පනත යටතේ registered stock securities ordinance මේ යටතේ තමයි මහ බැංකුව හරහා ශ්‍රී ලංකා රජය මේවා නිකුත් කරන්නේ. මොකද මේක පාලන නීතියක් වුණ මම ඒකට කිව්වේ විධිමත් මුල්‍ය පද්ධතිය තුල මුල්‍ය ගනුදෙනු සහ මුල්‍ය උපකරණ මුල්‍ය ආයතන මුල්‍ය ක්‍රියාකාරකම් සියල්ල ඉතාම සවිමත් නීති පද්ධතියකින් නියාමනය වෙනවා. ඒතර මේ නීති පද්ධතිය රජයෙන් පස්සේ විවිධ ආයතන පත් වෙනවා මේ නීති ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරන්න. දැන් ප්‍රධානම ආයතනය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව මේවා මේ විදිහට වෙනවද කියලා බලනවා. ඒගොල්ලෝ වරින් වර මුල්‍ය ආයතන ඔඩිට් කරනවා. ඔඩිට් කරාම මේ නීති අනුකූලව මේ දේවල් සිද්ධ වෙනවද කියන එක බලනවා. එහෙම නැති වුණොත් එහෙම මේ නීති යටතේ නඩු පවරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවට විවිධ බලතල දීලා තිනවා මේවා වෙනස් කරන්න. බැංකු පනත යටතේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඒ අදාළ ක්‍රියාමාර්ග ගන්න. මොකද මේ සියල්ල ගන්නේ තැන්පත්කරුවන්ගේ ගනුදෙනු මේ ආයෝජකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. වර්තමානයේ භාණ්ඩාගාර බැඳුම් කරන කොළවන්නේ ලේඛන රහිත ස්ක්‍රිප්ට්ලස්. දැන් මේ treasury bills treasury bonds දෙකම ස්ක්‍රිප්ට්ලස්.
ඒකට කොළ කෑල්ලක් හම්බෙන්නේ. ඉස්සර කොළ කෑලි දුන්නා, එහෙම නැත්නම් සහතික දුන්නා, දැන් සහතික නැහැ. ඒතර ලංකා ක්ලියර් කියලා ලංකා සිකියුර් කියන ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ පවත්වාගෙන යනවා ආයතනය පද්ධතිය. ඒතර ඒකේ තමයි මම දැන් මිලදී ගත්තොත් අද භාණ්ඩාගාර බැලුම්තරයක් හෝ භාණ්ඩාගාර විල්පතක් මට මේකේ අයිතිය තියෙනවා කියලා ඒක රෙජිස්ටර් වෙනවා. ඒතර මම මේක විකුණුවොත් ඒ අයිතිය මාරු වෙන එක ලංකා සිකියුර් එක යටතේ සඳහන් වෙන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ වෙළඳපොලේ ගනුදෙනුකරුවන්ට මේවා විකිණෙන්නේ නැහැ ගොඩක් වෙලාවට නේ. ගොඩක් වෙලාවට කරන්නේ දැන් මට සල්ලි අවශ්‍ය වුණොත් මේ භාණ්ඩාගාර බිල්පතේ මුදල් විදියට එක්ක මම ඒක ඇපයට තියලා බැංකුවෙන් ණයක් ගන්නවා. එහෙම නැත්නම් මට පුළුවන් ඒක බැංකුවට හෝ ප්‍රයිමරි ඩීලර් යුනිට් එකකට ඩිස්කවුන්ට් කරලා මුදල් ගන්න. ඒතකොට මේ ඩිස්කවුන්ටින් එකේදී මගේ අයිතිය ඒ ගන්න එක්කනට මාරු වෙනවා. අයිතිය මාරු වෙනවා. මොකද මේවා මුල්ලේවත්කම්. ඒතර මුල්ලේවත්කම වත්කම් වල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මේ අයිතිය සහ සන්තකය කියලා එකක්. අයිතිය හා සන්තකය. මොකද්ද අයිතිය හා සන්තකය කියන්නේ? අයිතිය සන්තකය. මුල්‍යවත්කමක අයිතිය සන්තකය. වත්කමක ඕනම වත්කමක අයිතිය. right. අනික possession. සන්තකය. සමහර මුල්‍යවත්කම් වලට එහෙම නැත්නම් සමහර වත්කම් වලට සන්තකය මගින් අයිතියක් ලැබෙනවා. සන්තකය මගින් අයිතියක් ලැබෙනවා. මොනවාද උදාහරණ? සමහර මුල්‍යවත්කම් වලට හෝ වත්කම් වලට සන්තකය මගින් අයිතියක් ලැබෙන්නේ නැහැ. ඒකට අයිතියක් තියෙන්න ඕන. කියන්න බලන්න ඕගොල්ලෝ දන්න වත්කම ළඟ තබා ගැනීමෙන් අයිතියක් ලැබෙන. ළඟ තියෙනකොට අයිතියක් තියෙන මේ වත්කමක් කියන්නේ මුදල් කියන එක ලැබුණේ කොහෙන්ද කියන එක unless මේ black money මුදල් දැන් මම හොරකම් කරත් පාරේ තිබිලා හින්දා මගේ අතේ තියෙනවා නම් යම් මුදලක් ඒක මට අයිති. අනිත් එක චෙක්පත්. මේවා ඉල්ලා මේ ධාරක චෙක්පත් අපි ඒවට කියන්නේ. ව්‍යාර චෙක්ස්. ඉවතන් මුදල් චෙක්පත්. මුදල් වගේම තමයි. යම් කිසි පාරක තිබිලා මං කෑෂ් චෙක් එකක් කෑෂ් කියලා ලියලා ගෙවන්න කියලා අස්සම් කරලා තියෙන චෙක් එකක් අහින්දි ගත්තා නම් ඒක අරන් ගිහලා මම දුන්නා නම් බැංකුවකට මට මුදල් ගන්න පුළුවන්. එතෙන්දී මේ කොහොමද ආවේ ඒක හොයන්නේ නැහැ. එතකොට ඒවා වළප ගන්න තමයි මේවා ක්‍රොස් කරන ඒවා මේවා ඕඩර් චෙක් කියලා වෙනස් කරන්නේ. ඒ ගැටලුව වලට තමයි. නමුත් අයිතිය නැතුව යමක් ළඟ තබා ගැනීම පමණින්ම හිමිකමක් ලැබෙන වත්කම් තමයි මුදල් සහ චෙක්පත්. නමුත් මේවට treasury bills, treasury bonds සහ අනෙකුත් වත්කම් වලට අයිතියක් තියෙන්න ඕන. දැන් මේවට උදාහරණ තමයි ඉඩම්. ඉඩමක් මම පාවිච්චි කරා කියලා මට ඒක විකුණන්න බෑ. මට ඒකට අයිතියක් නැත්තම්. අනෙක් වත්කම් ඔක්කොම ඉවරයි. භාණ්ඩාගාර බිල්පතක් වූ භාණ්ඩාගාර බැඳුම්කරයක් මම මිලට ගත්තොත් මගේ අයිතිය ලංකා සිකියුර් එකේ සටහන් වෙන්න ඕන. ඒකට ඒ නිසා ගොඩක් වෙලාවට පුද්ගලයන් දෙන්නෙක් අතර මේක හුවමාරු වීමේ සම්භාව්‍යතාව අඩුයි. වෙන්නේ මට මුදල් අවශ්‍ය නම් එක්කෝ මම ගිහිල්ලා වාණිජ බැංකුවක හෝ
ප්‍රයිමරි ඩීල් යුනිට් එක මේක ඩිස්කවුන්ට් කරලා මුදල් ගන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකුවක මේක ඇපයට තියලා ඇපයක් විදිහට තියලා මුදල් ගන්න පුළුවන්. ඒකේ වටිනාකමෙන් 90ක් 80ක් දක්වා ඒ බැංකුවේ ස්වභාවය අනුව ණය මුදලක් දෙනවා. ඇපයට තිබ්බොත් අයිතිය මාරු වෙන්නේ නැහැ. ඇපයට තිබ්බොත් අයිතිය මාරු වෙන්නේ නැහැ. ඩිස්කවුන්ට් කරත් එම අයිතිය මාරු වෙනවා. ඒක තමයි ලංකා සෙකියුරිටි එකේ සටහන් වෙන්නේ. ලංකා සෙකියුරිටි එකෙන් අයිතිය මාරු වුණාම ඊට පස්සේ අයිතිකරුට තමන්ගේ අයිතිය තහවුරු කරලා ලිපියක් ලැබෙනවා. මොකද අපි දන්නේ නැහැනේ මේක අයිතිය මාරු වුණාද කියලා. මං ගාව කිසිම කොල කෑල්ලක් නැහැ. වෙනදට නම් මගේ නමින් කොලයක් ලියලා දෙනවා භාණ්ඩාකාර බිල්පත හෝ භාණ්ඩාකාර බැඳුම් කරේ. නමුත් මේක එහෙම එකක් නැහැ. ඒ නිසා වෙන්නේ ලංකා සෙකියුරිටි එකෙන් අයිතිය මාරු වුණොත් ඒ අයිතිය සටහන් කරලා සටහන් වෙච්ච ලිපියක් ලැබෙනවා නව අයිතිකරුට. බැඳුම් කරවල ලක්ෂණ අවුරුද්දකට වඩා වැඩි අර්ධ වාර්ෂික කූපන්. අන්න මේකේ තියෙනවා කූපන් අර්ධ වාර්ෂික. දැන් අපිට අවුරුදු 10ක් කියලා කාලේ. එතකොට කූපන් 20ක් තියෙනවා. මාස 6න් 6ට කූපන් එකේ සඳහන් වෙච්ච පොලි අනුපාතය ලබා ගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට මේවා high value, right? high value over 1 million. මතක විදිහට over 1 million තමයි මේවා නිකුත් කරන්නේ. ඒක කුඩා කොටස් වලට නැහැ. කියන්නේ කුඩා මුදල් වලට මේ ගන්න බෑ. ඒක පුළුවන් ඉන්නේ භාණ්ඩාකාර බිල්පත් තමයි. ද්විතීයික වෙළඳපොලේ ගන්ධන කරන්න පුළුවන් රජයේ සහතික රඳවාගැනීමෙන් නිදහස්. ඒතර මේක මිල ගණනය කිරීම මම මේ සරලව දුන්නට මේවා අවශ්‍යත් නැහැ මේකෙදි. කූපන් රේට් එක, කාලය සහ වෙළඳපොළ පොලි ප්‍රතිශතය ඒ අනුව තමයි මිල තීරණය වෙන්නේ. මම කිව්වේ ඒක තමයි භාණ්ඩාකාර බැඳුම් කරයකට තියෙනවා අගයන් දෙකක්. එකක් තමයි කූපන් එකේ පොලිය ලැබෙන අනුපාතය කූපන් රේට්. අනිත් එක එදිනෙදා වෙළඳපොළ තුල මේවයි මිල yield rate. ඒ කියන්නේ ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙන මිල. ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙන මිල. ඒ පොලි අනුපාතකය right කූපන් නගයේ වර්තමාන පොලි පළදාව අතර ඇති සම්බන්ධතාවය ගත්තොත් එහෙම සමමිල බැඳුම් කර කියන්නේ දැන් මේ මම කිව්වා භාණ්ඩාකාර බැඳුම් කරයකට කූපන් රේට් එකක් කියලා එකක් තියෙනවා. මාකට් yield rate කියලා එකක් තියෙනවා. රේට්ස් දෙකක් තියෙනවා. ඒතර මිල තීරණය කිරීමේදී මේ දෙකම බලපානවා. සමමිල බැඳුම් කර කියන්නේ කූපන් රේට් එකත් yield rate එකත් සමාන වෙන අවස්ථාව. අපි හිතමු කූපන් රේට් එක 6යි නම් yield rate එකට එදා මේක විකුණන yield rate එක 100යි කියන ඉල්ලුම සැපයුම මත තීරණය වෙන රේට් එක 6යි කියලා එනවා yield rate එක. ඒක කැල්කියුලේට් කරන විදිය තියෙනවා අපිට ඒක දැනගන්න අවශ්‍යතාවය නැහැ. ඒක සමානයි නම් ඒක සමමිල බැඳුම් කරනවා. අවමිල බැඳුම් කර කියන්නේ මුහුණත අගයට වඩා දැන් හරි. ඒතකොට සමමිල බැඳුම් කරයි කියන්නේ මේක සමාන අවස්ථාවේදී මේ ෆේස් වැලියු එක අපි හිතමු රුපියල් 100 නම් මේ බැඳුම් කරේ වටිනාකම අපිට මිල ගෙවන්න වෙනවා රුපියල් 100ක්ම දීලා මිලදී ගන්න සිද්ධ වෙනවා. රුපියල් 100ක්ම දීලා මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒතර මම මිලදී ගන්න රේට් එක රුපියල් 100යි. අවමිල බැඳුම් කර කියන්නේ ගන්න මිල ෆේස් වැලියු එක වඩා අඩු මිලක් තමයි දෙන්නේ. එතකොට කූපන් නගයට වඩා වැඩි වර්තමාන පොලි පළදාව. කූපන් නගයට වඩා වැඩි yield rate එක. මෙතන මේ අක්ෂරය මෙතන වැඩි කියන ලබන මේ වයන්ෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ටයිප් කිරීමේදී සිංහල ටයිපින් වල. අධිමිල කියන්නේ ෆේස් වැලියු එකට වඩා වැඩි මිලක් මම දෙන්න ඕන. ෆේස් වැලියු එකට වඩා වැඩි මිලක් මම දෙන්න ඕන මිලදී ගන්න. ඒ කියන්නේ කූපන් නගය අඩුයි. කූපන් නගය වැඩි. කූපන් නගය වැඩි වර්තමාන පොලි පළදාවට වඩා. කූපන් නගය වැඩි. අවමිලයේදී කූපන් නගය අඩුයි. පොලි පළදාව වැඩි. පොඩ්ඩක් අය කියන්න පුළුවන්ද පැහැදිලි මදි.
සමමිල දැම් බණ්ඩාගර බැඳුම් කරයකට තියෙනවා මිල තීරණය කරන අනුපාත දෙක පැදිලිද එකක් තමයි කූපන් රේට් එක අනිත් තමයි මාකට් කූපන් රේට් ගැන නිශ්චිත ගාන ඒ බැඳුම් කරේ තියෙනවා 106 නම් 106 ගානේ ඒක වෙනස් වෙන්නේ නැහැ මේ yield rate එක කියන්නේ එදා දවසේ තියෙන බාණ්ඩාගාර බැඳුම් කර සඳහා තියෙන ඉල්ලුම සහ සැපයුම මත තීරණය. ඕගොල්ලෝ දැන් ඔය daily FT වගේ පත්‍රයක් බැලුවොත් තියෙනවා bond yield rate කියලා දාලා ඒක වෙනස් වෙවි යන එක. දවසින් දවස වෙනස් වෙනවා. coupon rate වෙනස් වෙන්නේ නැහැ. නිශ්චිත එකකට coupon එක සමානයි. ඒත් මේ දෙකම බලපානවා මිල තීරණය කරන්න එදිනෙදා බාණ්ඩාගාර බැඳුම් කරවල. ඒත් සමමිල බැඳුම් කරක් කියන්නේ එදා දවසේ yield rate එක coupon rate එකට සමාන නම් අපි තුමු coupon rate එක 6යි yield rate එකත් 6යි නම් සමමිලට ඒ වගේ වෙලාවට අපි බාණ්ඩාගාර බැඳුම් කරය මේකේ මිලක් තියෙනවානේ face value කියලා අපි ඒකට කියන්නේ රුපියල් ලක්ෂයක් කියලා හිතන්නකො face value එක. ඒතර රුපියල් ලක්ෂයේ බැඳුම් කරයක් නිකුත් කරනවා ඵලදායිතා අනුපාතය 106යි පොලි අනුපාතය 106යි. ඒතර මම මේක මිලදී ගන්න නම් ලක්ෂයක්ම ගෙවලා තමයි මිලදී ගන්න ඕන. පැහැදිලිද? අවමිල කියන්නේ මම අඩු මිලක් ගෙවන්න ඕන. රුපියල් ලක්ෂයේ බැඳුම් කරේ අපි 100 කියලා ගන්නකො සරල පහසුවට රුපියල් 100 බැඳුම් කරයකට face value එක මම සමහරට ගෙවන්නේ රුපියල් 92යි නැත්නම් 95යි. අඩු මිලක් ගෙවන්නේ. ඒ වගේ වෙලාවක මම බැලුවොත් කූපන් අගයට වඩා කූපන් රේට් එකට වඩා පොලි රේට් එක වැඩි. sorry yield rate එක වැඩි. පොලි නෙවෙයි yield rate එක වැඩි. අර පහුගිය දවස්වල විශාල ප්‍රශ්නයක් වෙච්ච එක මේ වගේ අවස්ථාවක් තමයි. ලොකු yield rate එකක් තිබුණා. ඒකට අඩු මුදලකට ගන්න පුළුවන් වුණා. yield rate එක වැඩි කියන්නේ ඉල්ලුම වැඩි. සැපයුම අඩුයි. එහෙමනේ සාමාන්‍ය මිල වැඩි වෙන්නේ යම් භාණ්ඩයක ඉල්ලුම වැඩි වෙලා සැපයම අඩු වුණාම නේද මිල වැඩි වෙන්නේ. අධිමිල කියන්නේ කූපන් අගය වැඩි පොලි අනුපාතයට වඩා. ත්‍රම face value එකට වඩා වැඩි මිලක් දීලා ගන්න ඕන. හරි. ඊළඟට අපි බලමු ඒ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල ස්වභාවය. ඊළඟට බලමු කොටස් එමෙතන ස්ටොක්ස් ප්‍රාග්ධන වෙළඳපොළ උපකරණයක් තමයි සමාගම් කොටස් කියන්නේ. ඒතර කොටස් හුවමාරු වෙන්නේ කොළඹ කොටස් වෙළඳපොලේ මේක රෙගියුලේටඩ් ආයතනයක්. රෙගියුලේට් කරන්නේ විනිමය හා සුරංගුම්පත් කොමිෂන් සභාව Securities Exchange Commission කියන එක තමයි විනිමය නීත්‍යානුකූල ආයතනය මේක රෙගියුලේට් කරන්න. මේක ක්‍රියාත්මක කරන්නේ කොළඹ කොටස් වෙළඳපොළ. ඒක තමයි ක්‍රියාත්මක කරන ආයතනය. රෙගුලේට් කරන ආයතනය තමයි නියාමනය කරන ආයතනය තමයි සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව. ඒක නීතිගත ආයතනයක්. ඒ වගේම කොළඹ කොටස් වෙළඳපොළ නීත්‍යානුකූල පිහිටපු ආයතනයක්. කොළඹ කොටස් වෙළඳපොළ තියෙන සියලුම ගනුදෙනු නියාමනය කරන්නේ පාලනය කරන්නේ අධීක්ෂණය කරන්නේ විනිමය කොමිෂන් විනිමයපත් කොමිෂන් සභාවෙන්. සුරකුම් සහ විනිමයපත් කොමිෂන් සභාවෙන්. මේ ක්‍රියාත්මක වන ආකාරය තියෙනවා ලයිස්තුගත පොදු සමාගම්
ණය කරගන්න දෙන සීමිත සිදුනවා. නමුත් මූලිකවම සිද්ධ වෙන්නේ කොටස් විකිණීම සහ මිලට ගැනීම. ප්‍රතිඵල දේශීය ව්‍යවසායකයන්ට ආයෝජන ව්‍යාපෘති සඳහා අරමුදල් ලබා ගැනීමට හැකියාව විදේශ ආයෝජන ලංකාවට ඇද ගැනීම ආයෝජන කටයුතු වැඩි කිරීම සඳහා දේශීය ආයෝජකයන් උනන්දු වෙනවා. එතකොට අතිරික්ත අරමුදල් තියෙන දේශීය හෝ විදේශීය ඒකක කොටස් වෙළඳපළ තුල ආයෝජනය කරනවා. ඒ වෙළඳපළ තුල ආයෝජනය කිරීමෙන් කොටස් වෙළඳපළට සම්බන්ධ ව්‍යාපාරික ආයතනවලට ලයිස්තුගත පොදු සමාගම් වලට පුළුවන් වෙනවා තමන්ගේ දිගුකාලීන ප්‍රාග්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. කොටස් ප්‍රධාන වර්ග දෙකක් විදිහට නිකුත් කරනවා. සමාගම් සාමාන්‍ය කොටස් ordinary shares අනිත් ඒවා preference shares සහ වර්ණීය කොටස් අපි ඒකට කියන්නේ. ordinary shares preference shares. සාමාන්‍ය කොටසක් කියන්නේ ආයෝජකයාට සමාගමක අයිතිය ලබා දෙන කොටස් වර්ගයක්. ඒ ගන්න කොටස් ප්‍රමාණයෙන් සමාගමකට අයිතියක් හිමි වෙනවා. අයිතිකරුවන් වශයෙන් සාමාන්‍ය කොටස් හිමියන්ට සමාගමේ අවදානමත් විඳ දරා ගන්න සිද්ධ වෙනවා. අතර සමාගමක් ඈවර කිරීමේදී අවසානයේදී යමක් ලැබෙන්නේ. ඈවර කරනවා කියන්නේ සමාගමක් බිඳ වැටුනහම බංකොලොත් වුනහම ඒකේ සම්පත් විකුණලා එක එක පාර්ශවයන්ට ගෙවනවා. එහෙම ගෙවලා යම්කිසි දෙයක් ඉතුරු වුණොත් ඒ අන්තිම එක තමයි කොටස් හිමියන්ට ලැබෙන්නේ. මොකද එයා සමාගමේ අයිතිකරුවෙක්. අයිතිකරුවෙක් නිසා එයාට මොනවද ලැබෙන ප්‍රතිලාභ? ලාභාංශ නේ? ඩිවිඩන්ඩ්ස්. අවුරුද්දකට වතාවක් ඒ අදාළ සමාගම ලාභය පිළිවෙතින් ඒගොල්ලෝ ලාභාංශ නිකුත් කරනවා. ඒතකොට මේ ලාභාංශ වල මුදල අදාළ කොටස් හිමියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම බෝනස් ෂෙයාර්ස්. බෝනස් කියන්නේ දැන් කොටස් 100ක් තියෙන කෙනෙක්ට අලුත් IPO එකද ඉනිෂියල් පබ්ලික් ඔෆර් කියන එකද ඒ කියන්නේ අලුතෙන් කොටස් නිකුත් කරනකොට ඒ සමාගම නැවත කොටස් නිකුත් කරනවා නම් කොටස් වැඩි කරගන්න. ඒ වගේ අවස්ථාවලදී බෝනස් ෂෙයාර්ස් විදියට ගන්න පුළුවන්. ඒකෙදී සමහරට මෙහෙම කියන්න පුළුවන් ඒ සමාගම එක සමාගම් එක විදියයි කොටස් 100කට එක කොටසක් නොමිලේ ගන්න පුළුවන්. ඒක කොටස් 500ක් තියෙනවා නම් බෝනස් ඉෂුව එකදී ප්‍රසාද කොටස් නිකුතුවකදී ඒ අදාළ ප්‍රතිශතය අනුව නොමිලේ කොටස් හිමි වෙනවා. කොටස් හිමි වෙනවා. එයාගේ අයිතිය වැඩි වෙනවා. අයිතිය වැඩි වෙනවා. ඒතර ඒගොල්ලන්ට ලාභාංශ හම්බ වෙනවා. ප්‍රසාද කොටස් හිමි වෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී අඩු මිලට කොටස් ගන්න පුළුවන්. දැන් දැනට ඉන්න අයිතිකරුවන්ට රුපියල් 100ක කොටසක් රුපියල් 75කට ගන්න පුළුවන් සමහර විට. ඒ වගේ අඩු මිලට කොටස් ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිලාභ ඒගොල්ලන්ට හිමි වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය කොටස් හිමියන්ට තමයි සමාගමේ වාර්ෂික රැස්වීම් වලදී ඡන්ද ප්‍රකාශ කරලා කළමනාකාරීත්වය ඉවත් කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. annual general meeting කියලා පොදු සමාගම් වල කොටස් හිමි සමාගම් වල සියලුම අයිතිකරුවන් කැඳවලා ඒගොල්ලන්ගේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරලා මේ ඒවායේ තියෙන අඩුපාඩු සාකච්ඡා කරලා කළමනාකාරීත්වය සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කරගෙන යන්න සම්මත කරගන්නවා. අයිතිකරුවන්ගේ එකඟත්වය. ඒක AGM එක annual general meeting එක අයිතිකරුවන්ට දෙන. ඒ වගේ අවස්ථාවලදී ඡන්ද දෙන්න පුළුවන් මේ සාමාන්‍ය කොටස් හිමියන්ට පමණයි. වර්ණීය කොටස්. වර්ණීය කොටස් සඳහා සමාගමක් නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් ගෙවයි. ඒතර ඒකෙදී නිශ්චිත ප්‍රමාණයක් ගෙවනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් කොටස් සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභාංශය වෙනස් වෙනවා. නමුත් වර්ණීය කොටස් හිමියන්ගේ ලාභාංශය වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඡන්ද බලය ලැබෙන්නේ නැහැ. ඒතර අනිත් අර සාමාන්‍ය කොටස් හිමියන්ට ලැබෙන ගොඩක් ප්‍රතිලාභ මේගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට නිශ්චිත ඉහළ ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒක සඳහන් වෙලා තියෙනවා කොච්චරක්ද ගෙවන්නේ කියලා. ඒක preference shares. ණයකර debentures. මේකත් සමාගමකට දිගුකාලීන ප්‍රාග්ධනය ලබා ගන්න තියෙන ණය උපකරණයක්. ඒකෙන් වැඩි වෙන්නේ සමාගමේ
ෂෙයා කැපිටල් එක නෙමෙයි ඩෙට් කැපිටල් එක. එතන ණය ප්‍රාග්ධනය වැඩි වෙන්නේ. අයිතිකාර ප්‍රාග්ධනය නෙමෙයි වැඩි වෙන්නේ. ඒතර කොටස් සහ වර්ණීය කොටස් වලින් වැඩි වෙන්නේ අයිතිකාර ප්‍රාග්ධනය. ණය කර වලින් වැඩි වෙන්නේ සමාගමක ණය ප්‍රාග්ධනය. ඒතර මේක වැදගත් ලක්ෂණයක් තමයි මේකට නිශ්චිත පොලි අනුපාතයක් තීරණය කරලා ගෙවනවා. හරි? නිශ්චිත පොලි අනුපාතයක් තීරණය කරනවා. ඒතර මේ පොලි අනුපාතය අර භාණ්ඩාගාරයක බැඳුම් කර එක වගේ මාස 6කට වතාවක් ලැබෙනවා. ඒ වගේම මේක නිකුත් කරන්න දීර්ඝ කාලයකට මෙතන උඩින් තියෙනවානේ අවුරුදු 5ක් හෝ 5ට වැඩි කාලයකට තමයි නිකුත් කරන්නේ. මොකද ඉක්මනට වෙනස් වෙන්න බෑ මේක ප්‍රාග්ධනයේ කොටසක් නිසා. ස්ථාවර ප්‍රාග්ධනයේ කොටසක් මේක. ඒ නිසා නිරන්තරයෙන් වෙනස් වෙන්න බෑ. නිසා දිගු කාලීනව බාරගන්නේ බොහෝ විට අවුරුදු 5යි ඕිට වැඩි නිශ්චිත පොලියක් තියෙනවා. ඒ පොලි අනුපාතය වෙනස් වෙනවා මේක සුරකුමක් මගින් ආවරණය වෙනවද නැද්ද කියන එක. අන්සෙකියෝර්ඩ් කියලා මේ නිකුත් කරොත් එහෙම මේකට බැක් කරන සිකියුරිටි එකක් නැහැ. ඒ වගේ වෙලාවකදී අවදානම වැඩි. ඒතකොට අන්සිකියෝර්ඩ් එකක් සිකියුර්ඩ් එකකට වඩා අවදානම වැඩි නිසා අන්සිකියෝර්ඩ් එකකට අනිවාර්යයෙන්ම ආයෝජකයා බලාපොරොත්තු වෙනවා ඉහළ ප්‍රතිලාභයක්. ඉහළ ප්‍රතිලාභය. කියන්නේ බැරි වෙලාවත් මේක සමාගම බිඳ වැටිලා මේ මුදල ගන්න බැරිනුත් එම එයා ආයෝජනය කරපු මුදලේ සෑහෙන ප්‍රමාණයක් පොලිය විදියට වේලාසනින් ගන්නවා. ඒතකොට සිකියුර්ඩ් එක මොන හරි ගැටලුවක් ආවොත් එම එයා අන්තර්ගත වත්කම විකුණලා එයාගේ මුදල අය කරගන්න පුළුවන්. නිසා එයාට ලැබෙන පොලිය සාපේක්ෂව අඩුයි. ඒ වගේම තමයි පොලි අනුපාතය තීරණය කරන තවත් සාධකයක් වෙන්නේ සමාගමේ කාර්ය සාධනයක හොඳින් කාර්ය සාධනයේ තියෙන සමාගමක සමහරලාට පොලි අනුපාත අඩුවෙන් ඔෆර් කරන්න පුළුවන්. නමුත් අඩුවෙන් ඔෆර් කරත් අඩුවෙන් ලබා දුන්නත් ගනුදෙනුකරුවන් සාමාන්‍ය මහ ජනතාව මේ ණය කර මිලදී ගන්න පුළුවන්. මේ සමාගම හොඳ ප්‍රතිලාභ එහෙම නැත්නම් හොඳ ක්‍රියාකාරකමක් තියෙන සමාගමක් නම් විශ්වාසවන්ත ස්ථාවර සමාගමක් නම් එයා ණය හිමියෙක් විතරයි කිසිම සමාගමේ අභ්‍යන්තර දේවල් වලට සම්බන්ධ වෙන්න බෑ. මේ තියෙන්නේ මේ දෙකේ වෙනස්කම්. කොටස් හිමියෙක් සමාගමේ අයිතිකරුවෙක් ණයකර හිමියෙක් පමණි. ණයකර හිමියෙක් ණය හිමියෙක් පමණි. එයා අයිතිකාරයෙක් නෙමෙයි. ලාභ මත ලාභාංශ හිමි වේ. ඒකට අදාළ ලාභය මත කොටස් වලට ලාභාංශ හම්බ වෙනවා. නමුත් ණයකර වලට නිශ්චිත අනුපාතයකට පොලියක් හිමි වේ. ලාභයක් නැතිවද පොලිය ගෙවන්න පත් කරනවා කිය. කොටස් ඒවා ණය කරන්න බෑ. හැබැයි ණය කර කොටස් කරන්න පුළුවන්. යම් ණයකරයක් අවුරුදු 5 අවසානයේදී ඔෆර් කරන්න පුළුවන් මේ සමාගම අපි මේවා ෂෙයාර්ස් බවට පරිවර්තනය කරනවා. හරි. ඒත් කැමති කෙනෙක්ට ඕන නම් අවුරුදු 5ට පස්සේ ඒක රිඩීම් කළා ඒ ණයකර ඩිබෙන්චර්ස් අයින් කරලා තමන්ගේ මුදල ගන්න පුළුවන්. කැමති කෙනෙක්ට ඒවා ෂෙයාර්ස් බවට පරිවර්තනය කරන්න පුළුවන්. සමාගම ඈවර කිරීමේදී ප්‍රමුඛතාවය හිමි නොවේ. මොකද ඒක අයිතිකරුවෙක්. නමුත් සමාගම ඈවර වීමකදී ණයකර වලට ගෙවීම් කොට පසුව කොටස් හිමියන්ට ගෙවයි. ඒතර ඈවර කිරීමේදී කියන්නේ සමාගම බිඳ වැටුණොත් බිඳ වැටිලා සමාගමේ වත්කම් විකුණන්න වුණොත් හරි ඉස්සෙල්ලා ගෙවන්නේ ණයකර හිමියන්ට ඊට පස්සේ තමයි කොටස් හිමියන්ට ගෙවන්නේ. ওই දෙක තමයි මූලිකවම මේ ණයකර සහ කොටස් වල වෙනස්කම්. වාණිජ පත්‍ර commercial papers අර අපි ඉස්සෙල්ලා කිව්ව වෙළඳපොළවල් තුල ක්‍රියාත්මක වන මේ මුල්ල නිමැවුම් තමයි අපි දැන් මේ කතා කරන්නේ. commercial papers. ඒතර සමාජය තුළ පරිසරය තුළ හොඳින් ස්ථාපනය වෙච්ච හරි ඉහළ රෙපියුටේෂන් එහෙම නැත්නම් කීර්ති නාමයක් තියෙන සමාගම් තමන්ට අවශ්‍ය කෙටිකාලීන මුදල් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න
නිකුත් කරන මුල්‍ය උපකරණයක් තමයි වාණිජ පත්‍ර. මේක මූලිකවම ගත්තම පොරොන්දු නෝට්ටුවක්. මෙතින් මූලිකව පොරොන්දු නෝට්ටුවකි. පොරොන්දු නෝට්ටුවක් කියන්නේ මොකද්ද? මම කොලයක ලියලා දෙනවා තව කෙනෙක්ට මේ සඳහන් මුදල යම්කිසි පොලී අනුපාතයක් දාලා පොලී අනුපාතිකය මත යම්කිසි නිශ්චිත දිනයක් දාලා අහවල් දින නැවත පොරොන්දුවක් ගිවිසුම් නීතියෙන් ක්‍රියාත්මක වෙන්නේ නේ. ගිවිසුමක් නේ. පොරොන්දුවක් කියන්නේ ගිවිසුමක්. ඒතර මම බැඳිලා ඉන්නවා මේ පොරොන්දු. ඒතර මම මේකේ තියෙන ණය මුදලක් අපි හිතමු රුපියල් ලක්ෂයක මුදලක් 115ක පොලී අනුපාතයක යටතේ අහවල් පුද්ගලයාගෙන් ගන්නවා. එය මාස 3කට පස්සේ දිනයක් දාලා අහවල් දින නැවත ගෙවනවා. ඒතර මම මගේ වගකීම තමයි ඒ අදාළ දිනේදී මුදල සහ පොලිය ඒ ණය ලබා දීපු එක්කනට ගෙවන එක. සිම්පල් ප්‍රොමිස් එකක්. මේ ගිවිසුම් නීතිය මගින් පාලනය වෙන. වාණිජ පත්‍ර කියන්නේත් එහෙම පොරොන්දුවක්. ඒ පොරොන්දුව දෙන්නේ පරිසරයේ ඉහළ කීර්ති නාමයක් තියෙන reputed කම්පැනියක් කොල කෑල්ලක් දෙනවා යම් ගනුදෙනුකරුවෙක්ට හෝ වෙනත් සමාගමකට. ගොඩක් වෙලාට ඕවා ගනුදෙනුකරුවන් නෙමෙයි ගන්න, වෙනත් මුදල් තියෙන සමාගම්. right? ඒකට අර අපි කියපු මුල්‍ය පද්ධතිය තුල ණය ගන්න ඕන ව්‍යාපාරික ආයතන කමර්ෂල් පේපර් එකක් ඉෂුව කරාම අනිත් පැත්තෙන් ඉන්න ණය දෙන්න, ඒ කියන්නේ තන්පතු අතිරික්ත මුදල් වැඩියෙන් තියෙන ව්‍යාපාරික ආයතන ඒක අරගන්නවා. එතකොට එයාට සිකියුරිටි එකක් හම්බෙන්නේ නැහැ. ඒතර සිකියුරිටි එකක් හම්බෙන්නේ නැති එක මත වාණිජ පත්‍රයක පොලී අනුපාතිකය සාපේක්ෂව ඉහළයි. සාපේක්ෂව ඉහළයි. නමුත් කෙටි කාලයකට ගන්න. මාස 3ක් වගේ තමයි ගන්න. ඒතර මේක ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් මුදලකට ගන්නත් පුළුවන්. එක්කෝ කල්පිරුණයෙන් පස්සේ මේ පොලියත් ගන්න විදිහට ගන්නත් පුළුවන්. ඕන විදිහකට ගන්න පුළුවන් වාණිජ පත්‍ර. මේකත් ගනුදෙනු කළ හැකි උපකරණයක්. පොරොන්දු නෝට්ටුව කියන්නේ ගනුදෙනු කළ හැකි උපකරණයක්. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් අතේ වාණිජ පත්‍රයක් තියෙනවා නම් මේ වාණිජ පත්‍රය තව කෙනෙක්ට විකුණලා ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට විකුණලා මුදල් ගන්න පුළුවන්. දැන් මම ලක්ෂයක වාණිජ පත්‍රයක් ගන්නවා, මට ලැබෙන්න ඕන පොලී අනුපාතයේ 115. ඒතර 115ක ප්‍රමාණය 15000යි. අඩු කළා මම 85000කට ගන්නේ වාණිජ පත්‍රය. ඒතර මට අවුරුදු මාස 3 අවසානයේදී ලක්ෂයක් හම්බ වෙනවා. මම මේක තියාගෙන මට සල්ලි අවශ්‍ය වුණොත් මම කාට හරි කියනවා මගේ මෙහෙම එකක් තියෙනවා මේ කම්පැනි නිකුත් කරලා තියෙන්නේ මට මේක අරන් දැන් මාස 3ක කාලේ මාසයක් විතර ගත වෙලා මට මේකට 90000ක් දෙන්න. සාපේක්ෂව ගත්තාම මාස 3ට මාසෙට 5000යි 90000ක් කියන්නේ සාධාරණ විදිහට එයා හිතනවා නම් එහෙම කියලා. එහෙම නැත්නම් එයා ඒක ඩිස්කවුන්ට් කළා 85000යි 90000යි අතර මිලකට ගන්න පුළුවන්. එතකොට විකුණන එක්කනට තියෙන මුදල් හදිසියෙ මත එයා එහෙම කරන්න පුළුවන්. දැන් අරයා එක තියාගෙන ඉඳලා මාස 3කට පස්සේ අදාළ සමාගමට ඉදිරිපත් කළා. මොකද මේක ගනුදෙනු කළ හැකි උපකරණයක් නිසා අයිතිය අත්සන් කරලා බාර දුන්නාම පැවරීම වගේ. මම අර ඉස්සෙල්ලා කිව්වේ වත්කම් වල තියෙනවා අයිතිය සහ සන්තකය කියලා. ඒතර ඇතැම් වත්කම් වල අයිතිය පවරන්න බෑ නිකන්. ඒවා ලියාපදිංචි වෙන්න ඕන එක එක තැන්වල. මම අර ඉස්සෙල්ලා කියපු භාණ්ඩාකාර බිල්පත් භාණ්ඩාකාර බැඳුම් කළ අයිතිය දැන් මේ කොල කෑල්ලක් නැති නිසා අයිතිය ලංකාසිකයේ සටහන් වෙන්න ඕන. එච්චරයි වෙන්න ඕන. චෙක් පත්වල අයිතිය අපිට පවරන්න පුළුවන් අත්සනක් ගාලා බාර දීම තුලින්. එතන පැවරීම මගින් ඩෙලිවරි එක මගින් අයිතිය පවරන්න පුළුවන්. මේ වාණිජ පත්‍රයත් එහෙම එකක්. ඒව තමයි ගනුදෙනු කළ හැකි උපකරණ කියන්නේ. ගනුදෙනු කළ හැකි උපකරණ කියන්නේ පවරන්න පුළුවන් අයිතිය මේ අතේ තියෙන පුද්ගලයාට. හරි. දැන් ඉඩමක් ගත්තොත් එහෙම එකක් නැහැ. ඉඩමක අයිතිය පවරන්න නම් ඒක ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීමකින් පස්සේ තමයි අයිතිය පැවරෙන්නේ. එතකන් මුදල් දුන්නට අයිතිය පැවරෙන්නේ නැහැ. කරන්න බෑ ලියාපදිංචි වෙන්න ඕන. අර භාණ්ඩාකාර බිල්පත් භාණ්ඩාකාර බැඳුම් කරවල අර කොල්ලක් නැති නිසා විතරයි සටහන් වෙන්නේ. නැත්නම් ඒකත් ගනුදෙනු කළ හැකි උපකරණයක් පැවරීමකින් පුළුවන් ඒකේ අයිතිය පවරන්න. වාණිජ පත්‍රයේ විදියට ගනුදෙනු කරන්න පුළුවන් තවත් කෙනෙක්ට
අත්සනක් ගහලා දීම තුළින් එයාට අයිතිය පැවරෙනවා. ඔයගොල්ලෝ ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට වාණිජ්‍ය පත්‍රය ඉක්ුත් කරපු තැන බලන්න ඕනේ නෑ මේ කවුද මේක ගේන්නේ කියලා. එයාට ඒක අදාළ නෑ. මේක සමාජය තුල අතින් අතට යන්න පුළුවන් එකක්. ඊට අපි ගමු ප්‍රතිමිලදී ගැනුම් ප්‍රති විකුණුම් රිවර්ස් රීපර්චස් ප්‍රතිමිලදී ගැනුම් ගෙස් වන්න මම අර ඉස්සෙල්ලා කතා කරපු මේ වෙළඳ පොළවල් තුල තියෙන මෙතින් රජයේ සුරකුම්පත් ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකිණුම් වෙළඳපොළ හරි අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම් කර එමෙතන රජයේ සුරකුම්පත් භාවිතා කරලා තමයි මේ දේ කරන්නේ. මේක රජයේ සුරකුම්පත් විකිණීමක් හෝ පිළදී ගැනීමක් නෙමෙයි. මේක එක්තරා විදිහක රජයේ සුරකුම්පත් අපයට තියලා මුදල් හුවමාරු කර ගැනීමක්. අපයට තියලා මුදල් හුවමාරු කර ගැනීමක්. දැන් A කියන පුද්ගලයා ගාව තියෙනවා මේ A Bට මුදල් දෙනවා. මුදල් මේ පැත්තට දෙනවා. A Bට මුදල් දෙනවා. B Aට ඔෆර් කරන්නේ මොකද්ද? රජයේ සුරකුම්පත්. එහෙම නැත්නම් B Aට ඔෆර් කරනවා රජයේ සුරකුම්පත්. ඒකට ඒවා මුදල් ගන්නවා. නමුත් මේක නැවත මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් මේ රජයේ සුරකුම්පත් తాවකාලිකව විකුණනවා Aට B ඒකට එයා මුදල් ගන්නවා නැවත මිලදී ගැනීමේ අපේක්ෂාවෙන්. එතකොට මේක repurchase. repurchase එක වෙන්නේ Bට. B නැවත මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ සුරකුම්පත් Aට ලබා දෙනවා. ඒ වෙනුවට A මුදල් ලබා දෙනවා Bට. අපි B කියන්නේ බැංකුව. මේ යම්කිසි ආයෝජකයෙක්. බැංකුවේ තියෙන භාණ්ඩාගාර බිල්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර සුරකුමක් විදියට Aට ලබා දෙනවා මුදල් A ලබා දෙනවා බැංකුවට. ඒතර මේ අයිතිය මාරු වෙනවා. මේ අයිතිය මාරු වෙනවා Aට. తాවකාලිකව තමයි හැබැයි මේක. නැවත මෙයා Bට දෙන්නේ මම මාස 3කට පස්සේ ආපහු මේක මිලදී ගන්නවා කියන පොරොන්දුව පිට. ඒතර ඒ తాවකාලිකව මාරු වෙන එක අන්න ලංකා ක්ලියර් එකේ ලංකා සිකියුර් එකේ ඒ අයිතිය මාරු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ලංකා සිකියුර් එක බලනවා මේ රීපර්චස් නිවැවුමක් ප්‍රතිමිලදී ගැනීම ගිවිසුමක් ඇති වුණා නම් A සහ B අතර ඒකට අන්ඩර්ලයින් සිකියුරිටි එක B ගෙන් Aට මාරු වෙන්න ඕන. එහෙම තිබුණ නැත්නම් එහෙම ඒගොල්ලන්ගේ ඔඩිට්ස් වලදී ඒක ප්‍රශ්නයක් කරනවා. එහෙම සුරකුමක් නැතුව මාරු කරනවා. හේතුව B කොයි වෙලේක හරි ගැටලුවකට පත් වෙලා B බංකොලොත් වුණොත් එහෙම A විසින් දීපු මුදල් B ගෙන් ගන්න බෑනේ. A විසින් දීපු මුදල් B ගෙන් ගන්න බෑ. ඒ නිසා B කරන්නේ මොකද්ද? මේ සුරකුම්පත් එක මෙයාගේ නමට හැරෙවුවාම Aට පුළුවන් මේ අදාළ සුරකුම් වලින් භාණ්ඩාගාර බිල්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර විකුණලා තමන්ගේ මුදල ආරක්ෂා කරගන්න. නිසා මේ සුරකුම්පත් ඉදිරිපත් කිරීමේදී 100ට 110ක් වගේ ප්‍රමාණයක් අපි තුම ලක්ෂයක් ගත්තනම්
මේ පැත්ත ලක්ෂයක් වුණා නම් මේ පැත්තට වෙන්න ඕන 1,10,000ක රජයේ සුරකුම්පත් අපේට තියන්න ඕන. හේතුව අර මිල ඉහළ පහළ යෑම නිසා පොලි අනුපාතිකය මේකද යම් පොලියක් ගෙවන්න ඕන. යම් පොලියක් ගෙවන්න ඕන. මේ පොලියක් ආවරණය වෙන විදිහට මේ වගේ මේකට කියනවා හෙයා කට් කියලා. මේ හෙයා කට් එකක් තියලා තමයි සුරකුම්පත් මාරු කරන්න ඕන. මේක රීපර්චස්. අපි તો මේ කාලය මාස 3යි මාස 3යි. මාස 3කට පස්සේ මොකද වෙන්නේ? මාස 3කට පස්සේ මොකද වෙන්නේ? ඒ පීට දෙනවා රජයේ සුරකුම්පත්. B8 දෙනවා මුදල් plus පොලිය. මුදල් plus පොලිය. එකඟ වෙච්ච පොලිය. මේක ප්‍රති විකුණුම් කියලා කියන්න පුළුවන්. මේ පැත්තේ ප්‍රති මිලදී ගෙනුම් බීට මේක ප්‍රති මිලදී ගෙනුම් මේකේ රිවර්ස් එක තමයි මෙතෙන්දි වෙන්නේ. මේකේ රිවර්ස් එක තමයි. ඒක සුරකුම්පත් වල අයිතිය ඔන්න මේ වෙලාවේදී A ගෙන් නැවත B කියන බැංකුවට මාරු වෙනවා. A ගෙන් නැවත B කියන බැංකුවට මාරු වෙනවා. මෙතනදී තව අවශ්‍යතාවයක් B සම්පූර්ණ කරන්න ඕන. මේක කරන්න බෑ givisුමක් නැතුව. මේක කරන්න බෑ givisුමක් නැතුව. මොකද මේ givisුම තුළ අඩංගු වෙනවා B විසින් මෙන්න මේ ප්‍රමාණයක භාණ්ඩාගාර බිල්පත් ඊට ලබා දෙනවා. A විසින් Bට මුදල් ලබා දෙනවා. යම්කිසි කාලයකට පස්සේ මේකම නැවත මිලදී ගන්නවා. මිලදී අරගෙන ගන්න අවස්ථාවේදී ලබා ඒ විසින් ලබා දෙන මුදලත් ඊට අදාළ වෙන පොලියත් ඊට අදාළ වෙන පොලියත් මුදලත් දෙක ඒ B විසින් ඊට ලබා දෙනවා කියලා ඔය වගේ තියෙනවා. අපි ඒකට කියනවා master repurchase agreement. මේ යම් ගනුදෙනුකරුවෙක් එක්කලා මෙවැනි ගිවිසුමක් ඇති වුණාම ඒ සියලුම repurchase agreement එකට repurchase කරන අවස්ථාවලදී ඒ master repurchase එකෙන් කව වෙනවා. එහෙම කිවිසුමක් නැතුව ගනුදෙනුකරුවන් සහ බැංකුව අතර මෙවැනි මුල්‍ය නිමැවුම් හුවමාරුවක් කරන්න බෑ. එහෙම නැති වුණොත් මේක ප්‍රශ්න ඒ කිවිසුමක් ඒ කිවිසුම ක්‍රියාත්මක කරන්න ඕන. මොකද හේතුව යම් ගැටලු අවස්ථාවකදී ඒට B බැංකුවට එදිරිව බලගන්නන්න පුළුවන් Taman ළඟ තියෙන ඒ master repurchase agreement එකේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න කියලා තමයි. පැහැදිලිද? right. එතන අපි අද ඉගෙන ගත්තා විවිධ මුල්‍ය වෙළඳපළවල් තුල ක්‍රියාත්මක වෙන මුල්‍ය උපකරණ. ඒකේ ඇතැම් මුල්‍ය උපකරණ සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට විවෘත නැහැ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ මුල්‍ය ආයතන අතර සමහර විට මුල්‍ය ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර. දැන් අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපළ මුල්‍ය ආයතන අතර විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකුව අතර ක්‍රියාත්මක වන තමන්ගේ ද්‍රවශීල අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මුදල් ණයට ගැනීම හෝ ණයට දීම සිදුවන වෙළඳපළක් තමයි. ඒතර ඒක බොහෝ විට එක දවසයි ඕවර්නයිට්. ඒ නිසා සාපේක්ෂව ඒතර ඇපයක් මොනවත් ඉදිරිපත් කරන්නේ සාපේක්ෂව පොලි අනුපාතය ඉහළයි. නමුත් මේවා රෙපියුටඩ් බැංකුව අතර සිද්ධ වෙන හින්දා ඒක එච්චර ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වෙනවා.
ඊට මහ බැංකුවේ නිත්‍ය තැන්පත් නිත්‍ය ණය පහසුකම කියන එකත් රජයේ සුරකුම්පත් වල ප්‍රාථමික වෙළඳපොළ කියන එකත් මුල්‍ය ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ක්‍රියාත්මක වෙන්නේ නිත්‍ය ණය නිත්‍ය තැන්පත් පහසුකමේදී වාණිජ්‍ය බැංකුවල තියෙන අතිරික්ත මුදල් එදා දවස තුල ආයෝජනය කරලා ඉතුරු වෙන මුදල් ටිල් මනි කැටයට දාන්න තියෙන මුදල් පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ 4.5 අනුපාතයට තැන්පත් කරලා ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යම් බැංකුවකට තමන්ගේ ද්‍රවශීලතාවය ගැටලුව අවස්ථාවකදී මුදල් ලබා ගන්න ඕනේ නම් වෙනත් කිසිම ක්‍රමයක් නැත්නම් අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපළ හෝ බිල්පත් වට්ටම් කිරීම කිසිම ක්‍රමයක් නැත්නම් අවසාන ණය දෙන්නා විදිහට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ගන්න පුළුවන් ණය පහසුකමක්. ඒක නිත්‍ය ණය පහසුකම වෙනවා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවත් වාණිජ්‍ය බැංකුවත් අතර සිදු වෙන මුදල් ගනුදෙනු සහ මුදල් මුල්‍ය උපකරණ හුවමාරු. ඒවට සාමාන්‍ය ගණන්කට සම්බන්ධ වෙන්නේ නැහැ. අනික සුරකුම්පත් සඳහා වෙන ප්‍රාථමික වෙළඳපොළ ශ්‍රී ලංකා මහ බැංකුව ට්‍රෙෂරි බිල් ට්‍රෙෂරි බොන්ඩ්ස් නිකුත් කරද්දී රජය වෙනුවෙන් ඒවා මිලදී ගන්න පුළුවන් ප්‍රාථමික වෙළඳපොළේදී ප්‍රාථමික ගැනුම්කරුවන් කියන ආයතනට ඒක ගොඩක් වාණිජ්‍ය බැංකුවල ප්‍රාථමික ගැනුම් කරන එකක තියෙනවා. ඊට අමතරව EPF එකට විශේෂ වරප්‍රසාදයක් තියෙනවා ප්‍රාථමික වෙළඳපොළේ මිලදී ගන්න. මේ අවස්ථා තුනේදීම මුල්‍ය ආයතන අතර හෝ මුල්‍ය ආයතන මහජන බැංකුව අතර සිදුවෙන ගනුදෙනු. මේ ඊළඟට කතා කරපු දේවල් සියල්ල සාමාන්‍ය ගනුදෙනුකරුවන් සහ මුල්‍ය ආයතන අතර සිදුවන ගනුදෙනු සහ මුල්‍ය උපකරණ හුවමාරු වීම. යම් කිසි ගනුදෙනුවක් දේශීය විදේශ මුදල් වලින් කරොත් ඒක දේශීය මුදල් වෙළඳපොළ ගනුදෙනු, විදේශ මුදල් වලින් කරොත් විදේශ මුදල් වෙළඳපොළ ගනුදෙනු. ස්වරකොම්පත් සඳහා වන ද්විතීයික වෙළඳපොළ අපි කතා කරා. ශ්‍රී ලංකා ප්‍රයිමරි ඩීලර්ස්ලා සහ වාණිජ්‍ය බැංකුවල තියෙන ප්‍රයිමරි ඩීලර් යුනිට්ස් හෝ වාණිජ්‍ය බැංකුවල තියෙන භාණ්ඩාගාර ඒකක හරහා සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට මේ ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් මිලදී ගන්න විකුණන්න තියෙන ද්විතීයික වෙළඳපොළ. ඊළඟට මම දැන් අවසානයේදී කතා කරපු ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිවිකුණුම් වෙළඳපොළ කියන්නේ අර ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් රජයේ සුරකුම්පත් ඇපයට තියලා අර මුදල් හුවමාරු කර ගැනීම. ප්‍රතිගැනුම් ප්‍රතිවිකුණුම් ප්‍රතිගැනුම් අතරම ප්‍රතිමිලදී ගැනුම. ඊළඟට ප්‍රාග්ධන වෙළඳපොළ විවිධ ව්‍යාපාර ආයතන වලට තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තියෙන වෙළඳපොළවල්. ඒකෙන් වාණිජ්‍ය පත්‍ර කියන්නේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. අතර මේක කෙටි කාලීන එකක් මාස 3ක් වගේ සාමාන්‍යයෙන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තියෙන එක. අනිත් එක ණයකර සහ කොටස් කියන්නේ දිගු කාලීන ප්‍රාග්ධනය එහෙම නැත්නම් ස්ථාවර ප්‍රාග්ධනය සම්පූර්ණ කරගන්න තියෙන වෙළඳපොළ දෙකක්. මේ දෙකේ භාවිතා වෙන මුල්‍ය නිමැවුම් මොනවද කියන එක ගැන අපි සාකච්ඡා කරා. විතර ව්‍යුත්පන්න උපකරණ තාම කතා කරන්නේ. අපි ඊළඟට යනවා ව්‍යුත්පන්න උපකරණ වලට. සංවිධිත මුදල් වෙළඳපොළ කියන්නේ නියාමනයට යටත් වෙන නීති රීති වලින් බැඳිලා තියෙන මුදල් වෙළඳපොළ. ශ්‍රී ලංකා මහ බැංකුවත් සියලුම මුල්‍ය ආයතන වලත් මේ සංවිධිත මුදල් වෙළඳපොළ තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නීතිමය වගේ බැඳීමක් තියෙන නිසා ඒක තුල සිදුවන දේවල් සහ ඒ තියෙන ගැටලු නීත්‍යානුකූලව විසඳ ගන්න පුළුවන්. ඒකෙන් සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය තැන්පත්කරුවන්ට සාමාන්‍ය ආයෝජකයන්ට එමෙතන සාමාන්‍ය පුරවැසියන්ට තමන්ගේ මුල්‍ය කටයුතු ගැටලුවකින් තොරව අපහසුවකින් තොරව පවත්වාගෙන ගිහිල්ලා තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරගන්න පුළුවන් මේ විධිමත් මුල්‍ය පද්ධතියට සම්බන්ධ වීම තුලින්. මොකද හේතුව යම්කිසි ගැටලු සහගත තත්ත්වයකටපත් වුණත් මේ මුල්‍ය වෙළඳපොළ ගනුදෙනුකරුවා ආයතන තියෙනවා, නියාමන ආයතන තියෙනවා, ඒ වගේම වෙනත් විවිධ ක්‍රියාමාර්ග තියෙනවා මේ මුල්‍ය අපහසුකම මුල්‍ය ගැටලුව විසඳලා දෙන්න. හරි? විසඳලා දෙන්න. එහෙම නැති මුදල් වෙළඳපොළ අවිධිමත් මුදල් වෙළඳපොළ ඒවා
එතකොට නියාමනයක් නැහැ. ඒ වගේම නීත්‍යානුකූල භාවයක් නැහැ. ඒ නිසා මේවැයේදී ගනුදෙනු කරලා ගැටලු සහගත තත්ත්වයට අවදානමට පත්වන ගනුදෙනුකරුවන්ට රැකවරණයක් දීමේ කිසිම වැඩපිළිවෙලක් එහෙම කිසිම පිළිවෙලක් නැහැ. ඒ නිසාම පුළුවන් තරම් රටේ පුරවැසියන් මේ විධිමත් මුල්‍ය පද්ධතිය තුළට එකතු කරගන්න එක තමයි වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වන මුල්‍ය ආයතන සහ ශ්‍රී ලංකා මහා බැංකුව ඒකේ වගකීම් දරන ආයතනයක් විදියට ආයතන එකක් විදියට ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් අපිට පුළුවන් රටේ සාමාන්‍ය පුද්ගලයන්ගේ මුල්‍ය කටයුතු දැනුවත් භාවයකින් කරලා අවදානම අවම කරගෙන තමගේ මුල්‍ය කටයුතු හසුරුව ගන්න පුළුවන් වෙන විදියට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කරන්න. ඒතර සංවිධිත මුදල් වෙළඳපොළ මේ විදියට කඩන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා මේ භාණ්ඩාගාර බිල්පත්, විවිධ මුල්‍ය නිමැවුම්, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, ඒ වගේම කොටස්, ණයකර සහ අවසාන වශයෙන් වාණිජ පත්‍ර, ප්‍රතිමිලදී ගැනුම්, ප්‍රතිවිකුණුම්, reverse repurchase, ගිවිසුම් යටතේ ක්‍රියාත්මක වන මුල්‍ය නිමැවුම් සම්බන්ධයෙන්. අදට අපිට සාකච්ඡා කරන්න තියෙන මේ ටිකයි. මොනහරි ගැටලු සහගත තත්ත්වයක් තිබුණොත් කමෙන්ට් එකක් දාලා තියන්න මම බලන්නම් මොනවද ගැටලු තියෙන්නේ කියලා.